අද 2021 වර්ෂයේ මැයි මාසයේ 14 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට ආරම්භ කරන ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන අභිධර්ම පන්තිමාලාවේ ධාතු කතා උජ්ජර ප්‍රඥප්ති ප්‍රකරණය පිළිබඳව කරන සාකච්ඡාව. මේ සාකච්ඡාව සඳහා පැමිණි ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් ප ဋ ාණ සභාව වෙනුවෙන් පිළිගන්නවා. අපි ප්‍රථමයෙන්ම සජ්ජායනාව ගාථාව වන්දනා ගාථාව සජ්ජායනා කළා සාකච්ඡාව පටන් ගනිමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්කමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙත්තං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, කල්යාණ මිත්‍ර ඔබ සියලු දෙනාම අපි මේ ධර්ම සභාවේ දැන් සාකච්ඡාව පටන් ගනිමු. අපි ධාතු කතා ප්‍රකරණයේ ණය 14න් ණය 5ක් පිළිබඳව සාකච්ඡා කරා. පූර්ණ අවබෝධයක් නොතිබුණත් අපි යම් කිසි ක්‍රමයකට අවබෝධයක් ලබා ගත්තා. සංග්‍රහ අසංග්‍රහ ඊට පස්සේ සංග්‍රහිතයෙන් අසංග්‍රහිත, අසංග්‍රහිතයෙන් සංග්‍රහිත, ඊට පස්සේ සංග්‍රහිතයෙන් සංග්‍රහිත, අසංග්‍රහිතයෙන් අසංග්‍රහිත කියලා ඒ පහ තමයි අපි මෙච්චර කල් සාකච්ඡා කරේ. එතකොට ඒ పూర్ව ණය ක්‍රම අපි බැලුවොත් එහෙම ඒ ණය ක්‍රම තියෙනවා සංග්‍රහ අසංග්‍රහ පද නිर्देशේ. සංග්‍රහ අසංග්‍රහ කියන පද නිर्देशයේදී අපි ගත්තේ ස්කන්ධ ආයතන ධාතු කියන ඒ ධර්ම ස්වභාවයන් තුنين තමයි සංග්‍රහ බව බැලුවෙත් අසංග්‍රහ බව බැලුවෙත්. ඒ කියන්නේ සංග්‍රහ වීමයි සංග්‍රහ නොවීමයි. මේ සංගහ අසංගහ කියන්නේ සංගහ කියන්නේ සංග්‍රහ අසංග්‍රහ කියන පදේ තමයි එතන එන්නේ. සංග්‍රහ වීමත් සංග්‍රහ නොවීමත් බැලුවේ ස්කන්ධ ආයතන ධාතු කියන ඒ තුනෙන්. තීනි සංගහෝ තීනි අසංගහෝ කියලා ණය මුඛ මාතිකාවල විස්තර කරපු ආකාරයට තමයි අපි ඒ පළවෙනි සංග්‍රහයේදී සියලුම ධර්ම සංග්‍රහ අසංග්‍රහ පද නිर्देशේ පළවෙනි එකේදී විභාග කරා. සියලුම පද අභ්‍යන්තර මාතිකාද බාහිර මාතිකාද සියලුම ධර්ම. ඊට පස්සේ සංගහිතේන අසංගහිත. එතකොට ඒකේ තෝරාගත්ත පද තමයි එතෙන්දී ඒකට එනයි ක්‍රමයට එන. අසංගහිතේන සංගහිත. ඒකේ ස්කන්ධ වලින් අසංග්‍රහ වෙන ආයතන ධාතු වලින් සංග්‍රහ වෙන බව. ඊට පස්සේ සංගහිතේන සංගහිත කියනකොට ආයතන ස්කන්ධ ආයතන ධාතු තුනෙන්ම සංග්‍රහ වෙන පද තමයි එතෙන්දී ගන්නෙ.
ඊට පස්සේ අසංගහිතේන කොට ස්කන්ධ ආයතන තුනෙන්ම සංග්‍රහ නොවන ධර්ම යම් කිසි ධර්මයක් උක්ත කරාම ඒකට සංග්‍රහ නොවන ආකාරයෙන් තමයි ඒ පස්වෙනි ණය ක්‍රමය කරේ. එතකොට මේ එකේ ඉඳන් පහ දක්වාම අපි ගියේ ස්කන්ධ ආයතන ධාතු කියන ධර්ම ස්වභාවයට. තීනි සංගහෝ තීනි අසංගහෝ. දැන් 6 වෙනි ණය ක්‍රමේදී මේට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. බලන්න ඒකේදී අපි විභාග කරන්නේ සංප්‍රයෝග විප්‍රයෝග පද නිर्देशය. සංප්‍රයෝග වීමයි විප්‍රයෝග වීමයි. මේ සංප්‍රයෝග වීම කියනකොටම අපි දන්නවා අපි අභිධම්මත් සංග්‍රහයේදී අභිධර්ම චන්ද්‍රිකාවේදී මුලම පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න තැනදී අපි ඉගෙන ගන්නවා සංප්‍රයෝග කියනකොට සතර සංප්‍රයෝග ලක්ෂණයෙන්ම මිශ්‍ර වෙන ස්වභාවය. ඒකෝත්පාද, ඒක නිරෝධ, ඒකවත්තුක, ඒකාරම්මනික කියන ඒ සංප්‍රයෝග ලක්ෂණ හතරම පවතින ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා සංප්‍රයෝග වීම කියලා. ඒ ආකාරයට මිශ්‍ර නොවෙනවා නම් කියනවා විප්‍රයෝග වීම කියලා. දැන් මේ 6 වෙනි ණය ක්‍රමයේ ඉඳන් 10 වෙනි ණය ක්‍රමයට යන ඒ පහේම කරන්නේ ඔන්න ඔය ආකාරයට අපි මේ ධර්ම දිහා බලනවා. ධර්ම දකින්නවා සංප්‍රයෝග වීමත් විප්‍රයෝග වීමත් කියන කාරණය තුලින්. මේ දෙක කරන ගමන්ම අපි සංග්‍රහ බවත් අසංග්‍රහ බවත් මේ පදවල නැවත එනවා මේ මුලින් ඉගෙන ගත්ත. එතකොට මේ මුලින් ඉගෙන ගත්ත ධර්මත් නැවත මේ ධර්ම තුල දකින්න ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා මේක තමයි ණය ක්‍රමය 6 වෙනි ණය ක්‍රමය සංපයෝග විප්‍රයෝග පද නිर्देशය. එතකොට අපි මේකට යන්නේ ඉස්සෙල්ලා අපි බලමු එදා අපි සටහනක් කරා සංප්‍රයෝග විප්‍රයෝග පද දකින ආකාරය. මේක අපි නොදන්න දෙයක් නෙවෙයි, දන්න ධර්ම ස්වභාවයක්ම අපි කොහොමද මේක ප්‍රകൃතියෙන් දකින්නේ. මේක තවත් විදියට කිව්වොත් මේ නාම රූප පිළිබඳව නාම රූප වෙන වෙනම හඳුනා ගැනීමේ ස්වභාවයක් කියලා හිතුවේ හැකි. අපි දන්නවා විදර්ශනා භාවනාවේදී නාම රූප පරිච්ඡේදය කියලා කියනවා. ඒක අපි තුලින් දකින නාම රූප වෙන වෙනම දැක ගැනීම. මේක ශ්‍රුතමය වශයෙන් නැත්නම් අධ්‍යාපනයේ වශයෙන් අපි මේ නාම මොනවද රූප මොනවද කියලා දැනගන්නවා. එතකොට ඒක විදර්ශනා භූමියට යන මාර්ගය සකස් කර ගැනීමක් කියලා කිව්වොත් ඒක වැරදි නොවේයි කියලා මම කල්පනා කරනවා. එතකොට අපි බැලුවොත් එහෙම මේ සංප්‍රයෝග විප්‍රයෝග ණය මේකෙදි මෙහෙම නාම ධර්ම සතර පරමාර්ථ ධර්ම අපිට වෙන් කරන්න පුළුවන් නාම රූප සහ අසංකත ධාතුව. අපි නාම රූප දෙකටම වැටෙන්නේ නැතුව අසංකත ධාතුව වෙන් කරගන්නවා. නාම ධර්ම කියනකොටම ගන්නවා අපි මෙතන සිත් සහ චෛතසික. ඒ කියන්නේ විඥානන ස්වභාවයෙන් යුක්ත වූ ඒ ධර්ම වලට කියනවා විඥාන නැත්නම් විඥානන සිත් කියලා. ඊට පස්සේ සිත් සහ මිශ්‍ර වෙන සිත්වල පවතිනා වූ සිතේ යෙදෙනා වූ ධර්ම වලට කියනවා චෛතසික කියලා. ඒ ධර්ම ටික තමයි නාම ධර්ම වෙන්නේ. වේදනා ස්කන්ධය වේදනා චෛතසික, සංඥා ස්කන්ධය සංඥා චෛතසික, සංස්කාර ස්කන්ධය ඉතිරි චෛතසික 50, විඥාන ස්කන්ධය කියන්නේ සිත් 89. මේ නාම ධර්ම වලට මෙන්න මේ ධර්ම ස්වභාවයන් ටික ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ ඇතුළත් වෙන ස්වභාවය අපි දකින්න ඕන. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියන්නේ චෛතසික 50 සර්ව සම්පූර්ණයෙන් ගත්තොත් විඥාන ස්කන්ධය කියන්නේ
සිත් 89. හැබැයි හැම ධර්ම ස්වභාවයෙන්ම මේ සියල්ලම මේ විදිහට තියෙන්නේ නැහැ. අපි කිව්වොත් එහෙම චක්කු විඥාන සමග සංප්‍රයුක්ත වෙන ධර්ම 7යි තියෙන්නේ. චක්කු විඥාන සිත් දෙක සමග සංප්‍රයුක්ත වෙන්නේ චෛතසික 7යි. එතන වේදනා ස්කන්ධය තියෙනවා වේදනා චෛතසික වශයෙන්, සංඥා ස්කන්ධය තියෙනවා සංඥා චෛතසික වශයෙන්, ඉතිරි චෛතසික 5 තමයි සංස්කාර ස්කන්ධය. එතකොට මේ 50 කියන්නේ යම්කිසි චෛතසික කොටාසයක්, ඒ කොටාසයට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. එතකොට එතන විඥාන ස්කන්ධය කියන්නේ සිත් දෙකයි. සිත් දෙකක්. මෙන්න මේ කාරණේ පෙන්වු කරන්න තමයි මේ chart එක ඇඳලා තියෙන්නේ. විඥාන ස්කන්ධය කියන්නේ සප්ත විඥාන ධාතුමයි. මේ ධාතු ආකාරයෙන් දැක්කොත් ඒ කියන්නේ සප්ත විඥාන ධාතු. චක්කු විඥාන ධාතු කියනකොට සිත් දෙකයි, සෝත විඥාන ධාතු කියනකොට සිත් දෙකයි, ගාන විඥාන ධාතු කියනකොට තවත් සිත් දෙකයි. මේ විදිහට දෙපස් විඥාණයට සිත් 10ක් එනවා. ඊට පස්සේ මනෝ ධාතුවට සිත් 3යි, මනෝ විඥාන ධාතුවට සිත් 76යි. එතකොට අපි දන්නවා චක්කු විඥාන ධාතුව කියනකොට අපි දන්නවා මේ සිත් දෙක ගැන කතා කරන්නේ. ඒ සිත් දෙක සංප්‍රයුක්ත වෙන කාත් එක්කලයි සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ත් එක්කලා. සෝත විඥාන ධාතුවත් ඒ වගේම සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ත් එක්කලා. දැන් අපිට මේ දෙක දකින්න පුළුවන්ද? මම මෙන්න මේකේ වෙනස පෙන්වන්න තමයි මේක ගෙනාවේ. චක්කු විඥාන ධාතුවත් එක්කලා සංප්‍රයුක්ත වෙන චෛතසික 7මද සෝත විඥාන ධාතුවත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ. නාම මාත්‍රිකව ඒ ධර්මමයි. හැබැයි ඒ දෙක එකක් නෙවෙයි. ඒ දෙක සමාන නැහැ. ඒකින්ද තමයි කියන්නේ චක්කු සම්පස්සජ වේදනාව කියලා එකක් කියනවා. සෝත සම්පස්සජ වේදනාව කියලා තව එකක් කියනවා. ඒ කියන්නේ චක්කු සම්පස්සජ වේදනාව කියන්නේ සෝත සම්පස්සජ වේදනාව නෙවෙයි. ගාහන සම්පස්සජ වේදනාව කියන්නේ චක්කු සම්පස්සජ වේදනාව නෙවෙයි. ඒ චෛතසික ධර්ම 7ම ඒ යෙදෙන ස්ථානයේ අනුව එයාගේ ಗುಣ වෙනස්. එතකොට චක්කු විඥාන ධාතුවත් එක්කලා සංප්‍රයුක්ත වෙන ඒ චෛතසික ධර්ම 7 නෙවෙයි සෝත විඥාන ධාතුවත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ. නාම මාත්‍රික ඒක වුණාට ධර්ම ස්වභාවයෙන් මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකින්ද තමයි අපි ස්කන්ධ යමකේදී මතකද කිව්වා අපි කිව්වා චක්කු සම්පස්සජ වේදනා, ඊට පස්සේ සෝත සම්පස්සජ වේදනා, ඊළඟට ගාන සම්පස්සජ වේදනා, ජීව සම්පස්සජ වේදනා, කාය සම්පස්සජ වේදනා, මනෝ ධාතු සම්පස්සජ වේදනා, මනෝ විඥාන ධාතු සම්පස්සජ වේදනා. ඒ වේදනා 6ක් එකිනෙකට වෙනස්. අන්නේ ස්වභාවය මේ තුලින් දකින්න. එතකොට තේරෙනවා චක්කු විඥාන ධාතුව සෝත විඥාන ධාතුවත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. චක්කු විඥාන ධාතුවේ සංප්‍රයුක්ත වුණ ඒ චෛතසික ටික සෝත විඥාන ධාතුවත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණය අපි දැක්කහම අපිට ඉදිරියට යන්න පුළුවන්. එතකොට මේ සංප්‍රයෝග වීම කියනකොට මෙන්න මේ කාරණය දකින්න නාම ධර්මත් එක්කලා තමයි සංප්‍රයෝග වෙන්නේ. එතකොට නාම ධර්ම සියල්ලම අනික් නාම ධර්මත් එක්ක සංප්‍රයෝග වෙනවද? නැහැ. නාම ධර්ම ඊ සුදුසු නාම ධර්මයක් එක්කලා සංප්‍රයෝග වෙන්නේ. මම උදාහරණයක් කිව්වොත් අපි දන්නවා ප්‍රථම අකුසල් සිත සෝමනස්ස සාගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. මේ ලෝභ මූල පළවෙනි සිත. ඒ සිතේ චෛතසික 19යි තියෙන්නේ. ඒ චෛතසිකයේ 19 ඒ අඩංගු වෙන්නේ ලෝභය, මානෙ ලැබෙන්නේත් නැහැ, ලෝභය, දිට්ඨිය සහ තවත් අකුසල චෛතසික ටිකයි, සබ්බචිත්ත සාධාරණ චෛතසිකයි, ප්‍රතිනික චෛතසික ටිකයි. එතකොට මෙතන දකින්න ඒ සිතේ
මානය සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඒ පළවෙනි සිතේ දෝෂය සංප්‍රයුක්ත වෙන්නෙත් නැහැ. ඉස්සාව සංප්‍රයුක්ත වෙන්නෙත් නැහැ. ඒ වගේ මේ නාම ධර්මත් එක්කලා සංප්‍රයෝග වීම කිව්වට සියලුම නාම ධර්ම නෙවෙයි, ඒකට සුදුසු නාම ධර්ම. අන්න ඒකින්ද තමයි සංප්‍රයෝග වීම කියනකොට නාම ධර්ම සමග සංප්‍රයෝග වීම ලියලා තියෙන්නේ. ඒ తත්වය දැනගෙනමයි. එතකොට විප්‍රයුක්ත වීම කියනකොට නාම ධර්ම රූප ධර්මත් එක්කලා විප්‍රයෝගයි. එයා කිසිම දවසක සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයෝග වෙන්නේ නැහැ. නාම ධර්ම නිතරම රූප ධර්මත් එක්කලා, නාම ධර්ම කියනකොට මේක සිත් වෙන්නත් පුළුවන්, චෛතසික වෙන්නත් පුළුවන්. ඒ රූප ධර්මත් එක්කලා විප්‍රයුක්තමයි වෙන්නේ. ඊට පස්සේ රූප ධර්ම නාම ධර්මත් එක්කලා විප්‍රයුක්තයි. ඒක අනිත් පැත්තට. නාම ධර්ම රූප ධර්මත් එක්කලා, රූප ධර්මයිසරයක් මුක්ත කරොත් නාම ධර්මත් එක්කලා විප්‍රයුක්තයි. ඊට පස්සේ තවත් එක නිර්ණායකයක් තියෙනවා. නාම ධර්ම අසංකත ධාතුව සමග විප්‍රයුක්තයි. නාම ධර්ම නිර්වාණයත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ නැහැ, නිතරම විප්‍රයුක්තයි. රූප ධර්ම සමග අසංකත ධාතුවේ සංප්‍රයුක්ත භාවයේ බලන්නෙත් නැහැ, විප්‍රයුක්ත භාවයේ බලන්නෙත් නැහැ. මේක ලෝකෝත්තර ධර්ම ස්වභාවයක් විදිහෙන් රූප ධර්ම නිතරම ලෞකික ධර්ම ස්වභාවයෙන්, ඒකින්ද මේ දෙකේ සංප්‍රයුක්ත භාවයේ බලන්නෙත් නැහැ, විප්‍රයුක්ත භාවයේ බලන්නෙත් නැහැ. මෙන්න මේකයි තවත් එකක් මට පෙන්වු කරන්න කැමතියි. විඥාන ධාතු, මේ කියන සප්ත විඥාන ධාතු, විඥාන ධාතුවත් සමග සංප්‍රයෝග නොවේ, සංප්‍රයුක්ත නොවේ, නිතරම විප්‍රයුක්තයි. ඒක නම් අපි දන්නවානේ. සිත් දෙක, චක්කු විඥාන සිත් දෙක, සෝත විඥාන සිත් දෙකට සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. අපි චුල්ලන්තර දුකේදීම අපි දන්නවා යම් කිසි දෙයක් සෝත විඥාණයෙන් දත යුතු නම් චක්කු විඥාණයෙන් දත යුතු නොවේ. ඒ දුක පදයෙන්ම අපිට පෙන්වුම් කරනවා මේ දෙකේ විරුද්ධ ස්වභාවය. ඒ වගේම විඥාන ධාතු, අනික් අපිට දැනගන්න ඕන විඥාන ධාතු ධම්ම ධාතුවේ ඇති චෛතසික සමග සංප්‍රයුක්ත වෙනවා. ධම්ම ධාතු කියනකොට අපි දකිනවා ධම්ම ධාතුවේ තියෙනවා, අපි වෙතන පෙන්නලා නැහැ, ධම්ම ධාතුවේ තියෙනවා චෛතසික ධර්ම සහ සුකුම රූප. එතකොට විඥාන ධාතුව නිතරම ධම්ම ධාතුවේ තියෙන චෛතසිකත් එක්කලා සංප්‍රයුක්ත වෙනවා. ඒ කාරණය අපි මේක නිර්ණායක, මේ විදිහට තමයි අපි දකින්නේ ධර්ම ස්වභාවය. එතකොට ධම්ම ධාතුව කියනකොටම අපි සුකුම රූප 16ක් තියෙන බවක් දකිනවා. ඊට පස්සේ රූපස්කන්ධය කියනකොට ඕදාරික ආයතන 10යි, සුකුම 16යි, ඕදාරික ධාතු 10යි. මේක ධම්ම ධාතුවට. මෙන්න මේක තමයි ඒකේ මූලික ලක්ෂණය විදියට පේන්නේ. මේ කාරණය පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරලා යන්න පුළුවන්. ඉදිරියට මේක උදාහරණ වශයෙන් අපිට පෙන්නනවා ඒ අවස්ථාවල යම්කිසි කාරණයක් ඊට ප්‍රථම දැනගන්න තියෙනවා නම් අපිට කතා කරලා යන්න පුළුවන්. මෙතන අර මේ රූප ධර්මයකටත් මේ විප්‍රයුක්තවත් සංප්‍රයුක්තවත් වෙන්නේ නැහැ කියලා, තව රූප නිර්වාණයටත් සංප්‍රයුක්ත විප්‍රයුක්ත වෙනවා කියලාත් නොකිය යුතුයි කියන එක අපි කතා කරද්දී මෙතන සර්. ඒක කතා කරා මෙහෙම රූප ධර්ම අසංකත ධාතුවත් එක්කලා සංප්‍රයුක්ත භව කතා කරන්නේත් නැහැ. අසංකත ධාතුව රූප ධර්මත් එක්කලා සංප්‍රයුක්ත භාවය කතා කරන්නේත් නැහැ. විප්‍රයුක්ත භාවය කතා කරන්නේත් නැහැ. අසංකත ධාතුවත් එක්කලා සම්බන්ධ වෙන අවස්ථාවේදී රූප ධර්ම අපි අයින් කරනවා ඒ විභාග ස්වභාවයෙන්. ඒක ඉදිරියේදී අපිට පේනවා. ඒ කියන්නේ සංප්‍රයුක්ත භාවයයි විප්‍රයුක්ත භාවයයි දෙකම කතා කරන්න නැති එකක් තමයි රූපයි අසංකත ධාතුවයි. ඒ කාරණය අපිට ඉදිරියේදී පෙනෙයි.
මේ කාරණේ අපි කරන හැටි. එහෙම නේද අමිත මහත්මයා? ඔව් සර්. එතකොට රූපත් එක්ක රූපත් කතා කරන්නේ නෑ නේද සර්? රූපත් එක්ක රූප කොහොමදත් කතා කරන්නේ නැහැ. රූපත් එක්ක සංප්‍රයුක්තවත් වෙන්නෙත් නැහැ, විප්‍රයුක්තවත් කතා විපරීත කරන්නේ වෙන්නේ. නෑ. විපරීත වෙන්නෙත් නැහැ. එතකොට සම්ප්‍රයුක්ත භාවයේ විපරීත භාවයේ බලන්නේ මේ ධර්ම ස්වභාවයෙන්මයි. හැබැයි සමහර අවස්ථාව නාම ධර්මත් එක්කලා සම්ප්‍රයුක්ත වෙනවායි කිව්වට අපි මම ඒක ගැන තමයි කිව්වේ සමහර නාම ධර්මත් එක්කලා විතරයි සංප්‍රයෝග වෙන්නේ. ඒක අපි හොඳටම දන්නවනේ. අපි කිව්වොත් එහෙම කුසල චෛතසිකයක් අකුසල චෛතසිකයක් එක්කලා සංප්‍රයෝග වීමක් තියනවද? නැති. ඒ දෙන්න සංප්‍රයෝග වෙන්නෙම නැහැ. ඒ දෙන්න වෙන වෙනමයි ඉන්නේ. ඊට පස්සේ අන්න ඒ වගේ ඇතුළත තියෙනවා බොහොම කොටසක් චෛතසිකවල සංප්‍රයෝග ලක්ෂණ සහ සංග්‍රහණය කියන දෙකම අපි දකින්න ඕන. මේ දකිනකොට අපි අභිධර්මත් සංග්‍රහයේදී ඉගෙන ගත්ත සංප්‍රයෝග ණය සංග්‍රහණය ඊටාම පැහැදිලිව අපි දැනගන්න ඕනේ. ඒකින්ද තමයි මම කිව්වේ අර ප්‍රථම අකුසල් සිත ගත්තොත් ඒ සිත සම්මග සංප්‍රයෝග වෙන්නේ චෛතසික 19යි. හැබැයි අකුසල චෛතසික තවත් තියෙනවා දෝෂය වගේ, පටිගය වගේ ඒවා මේකත් එක්කලා සංප්‍රයෝග වෙන්නේ නැහැ. ඒක වෙන් වෙලාමයි ඉන්නේ. එතකොට සංග්‍රහණය සංප්‍රයෝග ණය ස්වභාවයෙන් අපි ඉගෙන ගත්ත ඒ නිර්ණායක ඒ විදිහටම පවතිනවා. අපි උදාහරණ දෙක තුනක් කරනකොට මේක තේරෙයි. මේක බැරෑරුම්කමක් වෙන්නේ නැහැ. අපි බලමු මේක කොහොමද. ඒ කියන්නේ සර් දැන් මෙතන අර මේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයෝග වෙන්න පුළුවන් නාම ධර්ම විතරයි මෙතන නාම ධර්ම සංප්‍රයුක්ත කියලා ගන්න නේද සර්? ඒ කියන්නේ ඒක උපාද ඒක නිරෝධ එතකොට ඒක වත්තුක ඒක ආරම්මන කියන සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයෝග වෙන නාම ධර්ම පමණක් සංප්‍රයෝග විදියට ගන්නවා නේද සර්? එහෙමයි. ඒක හරියටම හරි. ඔබතුමීට බොහොම පින්නේ කාරණේ විදිහට විස්තර කරාම සතර සංප්‍රයෝග ලක්ෂණයමයි අපි මෙතන ප්‍රකට කරන්නේ. මේකේ තියෙනවා ප්‍රථම අංකයට තියෙන්නේ අපි මේකේ උදාහරණයකට යමු. මෙන්න මේකයි පොතේ නිर्देश කරලා තියෙන්නේ රූපකන්දෝ කති කන්දේ කති ආයතනේ කති ධාතුෙහි සංප්‍රයුක්තෝති කියලා අහනවා. රූපකන්දය කොපමණ ස්කන්ධයන්හි කොපමණ ආයතනයන්හි කොපමණ ධාතුන්හි සංප්‍රයුක්ත වෙයිද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට රූපස්කන්ධය අපි මෙතන කිව්වොත් රූපස්කන්ධයේ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතන හා සමග කෙතෙක් ධාතුන් හා සමග සංප්‍රයුක්ත වේද. දැන් රූපස්කන්ධය කියන එක පිටින්ම ගත්තාම අපිට පේනවා රූපස්කන්ධය කියන්නේ රූප ධර්ම ස්වභාවයක්. රූපස්කන්ධයේ හැර ඉතිරි නාමස්කන්ධ හතරත් එක්කලා සංප්‍රයුක්ත භාවයක් නැහැ. ආයතන එක්කලා සංප්‍රයුක්ත භාවයක් නැහැ. එනම් ධාතුත් එක්කලා සංප්‍රයුක්ත භාවයක් නැහැ. ඒක රූප ධර්ම නාම ධර්මත් එක්කලා සංප්‍රයුක්ත නොවන ස්වභාවය එතන පැහැදිලි කරනවා. එතකොට කාත් එක්ක විප්‍රයුක්ත වෙනවද? රූපස්කන්ධයේ විප්‍රයුක්ත වෙනවා. චතුහි කන්දේහි ස්කන්ධ හතරත් එක්කලා නාමස්කන්ධ හතරත් එක්කලා ඒකේනායතනේන එක ආයතනයක් එක්කලා මේක ආයතනෙ මොකද කියලා කාට හරි හිතන්න පුළුවන්ද? මන ආයතනය. එක පිටින්ම මන ආයතනයත් එක්කලා නිතරම විප්‍රයුක්තයි. එතකොට ධම්මායතනෙට මොකද වෙන්නේ? ධම්මායතනෙත් තියෙනවා නාම ධර්ම. ඊට පස්සේ කියනවා
සත්‍යෙහි ධාතුවයි කියන්නේ සප්ත ධාතු. සප්ත විඥාන ධාතුත් විප්‍රයුක්තයි. ඒ සප්ත විඥාන ධාතු නාම ධර්ම ස්වභාවයක් ඒකත් එක්ක විප්‍රයුක්තයි. හැබැයි ඊට අමතරව ලියනවා ඒකානායතනේන එක ආයතනයක ඒකාය ධාතුය කේහිච විප්‍රයුක්තා. ඒ කියන්නේ ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ තියෙන යම් කිසි දෙයක් එක්කලා විප්‍රයුක්තයි. මොකද මේ යම් කිසි දෙයක්? ධම්මායතනේ ධම්ම ධාතුවේ යම් කිසි දෙයක් එක්ක විප්‍රයුක්තයි. යම් කිසි දෙයක් එමනම් නාම ධර්මයක් වෙන්න ඕන. නාම ධර්ම කියන්නේ මොනවද? චෛතසික ධර්ම. ආයතනේ ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ පවතිනා වූ චෛතසික ධර්ම සමග විප්‍රයුක්තයි. එතකොට මෙතන රූප ධර්මත් එක්කලා සම්බන්ධතාවයක් නැහැ. රූප ධර්මත් එක්කලා සංප්‍රයෝග වෙන්නෙත් නැහැ, විප්‍රයෝග වෙන්නෙත් නැහැ. එතකොට බලන්න මෙතන පේන චතුයි කන්දේ ස්කන්ධ හතරක් සමග විප්‍රයුක්තයි. හතර මොකද්ද? මෙතන උත්තර පුච්චා කරන්න හතර නාමස්කන්ධ. සත්‍ය ධාතුය සප්ත විඥාන ධාතු. ඒකායතනේන කියන්නේ ධම්මායතනේ ධම්ම ධාතුවේ කේහිචි යම් කිසි කොටසක් සමග විප්‍රයුක්තයි. ඒ කියන්නේ එකේ තියෙන චෛතසික ධර්මත් එක්කලා විප්‍රයුක්ත බව. දැන් අපි මේක සටහන බැලුවොත් එහෙම මේක ලියලා තියෙන්නේ අපිට ඒක දකින්න පුළුවන් ස්වභාවය රූපස්කන්ධය. රූපස්කන්ධය කියලා ගත්තාම රූපස්කන්ධය රූප 28 සංප්‍රයෝග වීමක්. රූපස්කන්ධේ සංප්‍රයෝග වීමක් නැහැ. ස්කන්ධ නැහැ, ආයතන නැහැ, ධාතු නැහැ. ඇයි නැත්තේ? රූපස්කන්ධය නාම ධර්මත් එක්කලා සංප්‍රයෝග වෙන්නේ නැහැ. ආයතනත් එක්කලා එතකොට ආයතන එක්කලා සංප්‍රයෝග වීමක් නැහැ. රූපස්කන්ධය කියන්නේ මෙතන රූප 28. රූප 28 කියනකොට අපි දන්නවා මෙතන තියෙන්නේ රූපස්කන්ධේ ඖදාරික ආයතන 10 ධම්මායතනය. ඒ කියන්නේ සියලුම රූපස්කන්ධ කොටස් මෙතනට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මෙතන සංප්‍රයෝග වෙන්නේ ස්කන්ධ නැහැ, ආයතන නැහැ, ධාතු නැහැ. එහෙනම් විප්‍රයෝග වෙන්නේ කවුත් එක්කද? නාමස්කන්ධ හතර එක්කලා විප්‍රයෝගයයි. මන ආයතනයත් එක්ක විප්‍රයෝගයයි. සප්ත විඥාන ධාතුත් එක්ක විප්‍රයෝගයයි. මේක ඉදිරියට යනකොට හොඳට පැහැදිලි වෙයි. එක් ආයතනයක එක් ධාතුවක, ඒ කියන්නේ එක් ආයතනයේ ධාතුව කියන්නේ ධම්මායතනයේ සහ ධම්ම ධාතුවේ තියෙන වේදනා සංඥා සංකාර කියන නාම ධර්මත් එක්කලා විප්‍රයුක්තයි. වේදනා සංඥා සංකාර කියන්නේ වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, සංස්කාර චෛතසිකය කියන්නේ ඉතිරි චෛතසික ටික ඔක්කොම. දැන් මෙතන වෙනස අර සංග්‍රහ අසංග්‍රහ වීමේදී ඇතුළත ධර්ම ස්වභාවයේ අපි ඇතුළත මෙහෙම කඩලා බැලුවේ නැහැ. එතකොට ධර්මායතනයේ තියෙන නාම ධර්මයි රූප ධර්මයි අපි වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඒ වෙන් වූ ස්වභාවයත් එක්කලා සංප්‍රයෝග වීමත් විප්‍රයෝග වීමත් දකින්න. මම හිතන්නේ ඒක පැහැදිලිද? මේ කාර්යය පැහැදිලිද? පැහැදිලි නැත්නම් අපිට නැවතත් දකින්න පුළුවන්. මේ අපි කරන්නේ දන්න ධර්ම ස්වභාවයක්. අපි සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයෝග වීමත් සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයෝග නොවීමත් දකින්න ස්වභාවය තමයි මේ දකින්නේ. අපිට ඉදිරියට යන්න පුළුවන්ද? මහත්මයෙක් ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, නැත්නම් ඉදිරියට ඊළඟ එකට ගිහිල්ලා අපව බලන්න පුළුවන්. මම බලන්න විඥාන ස්කන්ධය. මෙතන දැන් ගත්තේ නාම ධර්මයක්. ඉස්සෙල්ලා රූප ධර්මයන් උත්තර කරේ.
විඥාන ස්කන්ධය කියන නාම ධර්මය සංප්‍රයෝග වෙන්නේ කාත් එක්කලාද? අපි අර chart මේකට ගිහිල්ලා යමු. එතකොට මම මේ දෙවෙනි එක අතෑරියා. එහෙනම් දෙවෙනි එක කරමු. වේදනා ස්කන්ධෝ, මේ සංඥා ස්කන්ධෝ සංස්කාර ස්කන්ධෝ කියන දෙක අතහැරලා වේදනා ස්කන්ධය කුමන ස්කන්ධ එක්කලා සංප්‍රයුක්ත වෙනවද? මේ තුන වෙන වෙනම ගන්න ඕන. වේදනා ස්කන්ධයේ කුමන ස්කන්ධත් එක්කලා සංප්‍රයුක්ත වෙනවද? සංඥා සංකාර විඥාන ස්කන්ධ තුනත් සමග. විඥාන කියන ස්කන්ධ තුනත් එක්කලා සංප්‍රයුක්ත වෙනවා. වේදනා ස්කන්ධය ගත්තොත් සංඥා සංකාර විඥාන කියන තුනත් එක්කලා සංප්‍රයුක්ත වෙනවා. සංඥා ස්කන්ධය ගත්තොත් වේදනා සංස්කාර විඥාන කියන තුනත් එක්කලා සංප්‍රයුක්ත වෙනවා. සංස්කාර ගත්තොත් වේදනා සංඥා විඥාන කියන තුනත් එක්කලා සංප්‍රයුක්ත වෙනවා. අපිට ඒක පැහැදිලිනේ. අපි වේදනා ස්කන්ධයම උක්ත කරලා ගනිමු. එතකොට එය ආයතන වශයෙන් මොකක් කවුරු එක්කලාද සංප්‍රයුක්ත වෙන්නේ? මන ආයතනෙ. එකම ආයතනයක් මන ආයතනය කියලා දාලා ඊළඟට කියන සප්ත විඥාන ධාතුත් එක්කලා සංප්‍රයුක්තයි. ධාතුන් වශයෙන් සප්ත විඥාන ධාතුත් එක්කලා සංප්‍රයුක්ත බව ප්‍රකාශ කරනවා. අපි දන්නවා සප්ත විඥාන ධාතු කියනකොට චක්කු විඥාන ධාතු ආදී ඒ ධාතු හතත් එක්කලා වේදනා ස්කන්ධය සංප්‍රයුක්ත වෙන බව. හැබැයි මීට අමතරව තව එකක් තියෙනවා. ඒ ධම්මායතනයේ තියෙන ධම්මායතනය සහ ධම්ම ධාතුවේ තියෙනවා යම්කිසි නාම ධර්ම කොටාසයක්. ඒ කොටසත් එක්ක වේදනා ස්කන්ධය සංප්‍රයුක්ත වෙනවා. මොනවද ඒ කොටස? වේදනා ස්කන්ධය සංප්‍රයුක්ත වෙන ඒ කොටස මොනවද? වේදනා චෛතසික ඍතු චෛතසික 51. අන්න හරි. ඊ 51. හැබැයි සුදුසු අවස්ථාවේ සුදුසු පරිදි ගන්න ඕන. වේදනා ස්කන්ධය වෙන එකට ගත්තාම ඒ 51ත් එක්ක සංප්‍රයුක්ත වෙනවා. හැබැයි එකම සිතකවත් ඒ ටික ඔක්කොම එකට දෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. 51 එකට දෙන එක සිතක්වත් තියනවද? නැහැ. එතකොට කුසල සිතකදී නම් වේදනා ස්කන්ධයේ සංප්‍රයුක්ත වෙන්නේ ඉතිරි චෛතසික 37 සමග. සංස්කාර ස්කන්ධයේ ඉතිරි චෛතසික 37 සමග. ඒක හොඳට අපිට ඔළුවට ගන්න ඕන. එතකොට අකුසල සිතක් වුණා නම් අකුසල සිතක වැඩිපුරම චෛතසික තියෙන්නේ චෛතසික 22යි. දෝෂ සිතේ. මතකයිනේ වේදනා ස්කන්ධය අයින් කරාම තව චෛතසික 21ක් සමග. ලෝභ සිතක නම් චෛතසික 18ක් සමග. අන්න ඒක අපිට ඒක දකින්න ඕන. අර රළු වශයෙන් අපි දකින්න ස්වභාවයෙන් දැන් අපි ඇතුළට යන්න ඕන. එතකොට දැන් බැලුවොත් එහෙම සංස්කාර ස්කන්ධය දැන් සංඥා ස්කන්ධය කිව්වත් අපිට මේ විදිහටම උත්තර දෙන්න පුළුවන්. සංස්කාර ස්කන්ධය වුණොත් මොනවද සංප්‍රයුක්ත වෙන ස්කන්ධ? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, විඥාන ස්කන්ධය. සංස්කාර ස්කන්ධය සංප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද? ආයතන වශයෙන්. මන ආයතනය. සප්ත විඥාන ධාතු. එතකොට සංස්කාර ස්කන්ධය කියනකොට මේ සංස්කාර ස්කන්ධයේ චෛතසික 50ම එකට අරන් සංප්‍රයුක්ත භාවයේ යුක්ත භාවයේ අපිට දකින්න බෑ. මේ සංස්කාර ස්කන්ධයේ ඒ අවස්ථාවේ යෙදෙන චෛතසික තමයි ගන්න ඕන. එකම සිතකවත් සංස්කාර ස්කන්ධයේ චෛතසික 51ට තියෙන අවස්ථාවක් නෑ. අපි ඒක දන්නවනේ. වැඩිපුරම තියෙන්නේ කුසල් සිතේ. කුසල් සිතකත් අපි දන්නවා සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත කුසල් සිතේ චෛතසික කීයක් තියෙනවද වැඩිපුරම?
සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතේ චෛතසික කීයක් වැඩ කරනවද? 38යි. 38 තියෙන්නේ අනියත යෝගී. අනේක හොඳට මතක තියාගන්න මේ ධර්ම ස්වභාවය එන හැටි. නියත යෝගී 38ක් ලැබෙන්නේ නැහැ. වැඩිපුර ලැබෙන්නේ කීයක්ද? ඔබලා දන්නවා ඒක. අනියත යෝගී ගන්නකොට 36යි. 36යි විරති 34 වෙන්නේ 38න් 5ක් අඩු කරලා එකක් එකතු කරන්න. 5 වෙන්නේ විරති 3යි අපමඤ්ඤක් 2යි. ඒ පහෙන් එකක් විතරයි එක වෙලාවකට වැඩ කරන්න පුළුවන් කුසල් සිතක. එතකොට 34යි උපරිම වශයෙන් සිතක වැඩ කරන්නේ එකම අවස්ථාවක නියත යෝගී ආකාරයට. එතකොට සංස්කාර ස්කන්ධයට කුසල් සිතේදී එන්නේ චෛතසික ධර්ම 32යි. දෙකක් යනවා සංඥා ස්කන්ධයටයි සංස්කාර ස්කන්ධයටයි. ඔන්න ඔය ධර්ම ස්වභාවය දකින්න මේ සංස්කාර ස්කන්ධය එතකොට සංප්‍රයුක්ත වෙන්නේ වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය සහ විඥාන ස්කන්ධයත් එක්කලා. ඒ වගේම මන ආයතනයත් එක්කලා සප්ත විඥාන ධාතුත් එක්කලා. එතකොට ඒක විප්‍රයුක්ත වෙන්නේ මොකෙන්ද? විප්‍රයුක්ත වෙන්නේ රූප ධර්ම. එක් ස්කන්ධයක් ආයතන 10ක්. මේක පැහැදිලි කරන්න පුළුවන්ද මාත්මියකට? රූපස්කන්ධය විප්‍රයුක්තයි. ආයතන 10ක් විප්‍රයුක්තයි. ඒ කියන්නේ ඖදාරික ආයතන 10 විප්‍රයුක්තයි. සංස්කාර ස්කන්ධය සමග. ධාතු 10ත් ඖදාරික ධාතු 10යි. ඒ සියල්ල විප්‍රයුක්තයි නාම මේ සංස්කාර ස්කන්ධය සමග. එක් ආයතනයකින් එක් ධාතුවකින් එක් ආයතනයක් හා එක් ධාතුවක් සමග රූප නිබ්බාන සංඥාත කිසිවෙකු විප්‍රයුක්ත වේ කියන්නේ. ඒතොර ධම්මායතනයයි ධම්ම ධාතුවයි. එතන බොහොම නිවැරදි. ඒ ධම්මායතනයේ සහ ධම්ම ධාතුවේ රූප ධර්ම සහ නිර්වාණය කියන ධර්ම දෙක තියෙනවා. ඒ දෙකත් එක්කලා අන්න අර වේදනා සංඥා සුකුම රූප දාසය නිර්වාණයත් එක්කලා විප්‍රයුක්ත බව ප්‍රකාශ කරනවා. අපිට ඒක හරියට පැහැදිලි. මේ පැහැදිලිකම දැනගත්තොත් අපිට ඉදිරියට යන්න හරි ලේසියි. ඒ කාරණේ හරියට පැහැදිලි. එතකොට අපි ධම්මායතනයේ සහ ධම්ම ධාතුව තුළ තියෙන නාම ධර්මයි රූප ධර්මයි ගැන පැහැදිලි අවබෝධයක් අපි ලබා ගත්තා. නාම ධර්මයි රූප ධර්මයි නාම රූප නොවන අසංකත ධාතුවයි කියන ධර්ම ස්වභාවය ගැන අපි පැහැදිලි අවබෝධයක් දැන් ගත්තා. ඊට පස්සේ අපි යමු විඥාන ස්කන්ධයට. විඥාන ස්කන්ධය මේක උදාහරණ වශයෙන් තමයි පෙන්වන්න කරන්න පුළුවන්. නැත්නම් වචනින් කොච්චර කිව්වත් අපිට පැහැදිලි වෙනවා අඩුයි. විඥාන ස්කන්ධය කියන්නේ නාම ස්කන්ධ අතරින් එකක්. සංප්‍රයුක්ත වෙන්නේ කියන්නේ කවුරු හරි මෙතන නාමස්කන්ධ වේදනා සංඥා සංකාර ස්කන්ධ සමග. ඊට පස්සේ ආයතන බලන්න මෙතන කියන හැටි එක් ආයතනයක් ධම්මායතන එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග. මෙතන අර ඉස්සලා කියපු වගේ මන ආයතනය කියන්නේ මන ආයතනය කියන්නේ විඥාන ස්කන්ධයමයි. ඊට පස්සේ එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග වේදනාදී කිසිවකුන් හා සංප්‍රයුක්තයි. මොකද මේ කියන්නේ ධම්මායතනයේ සහ ධම්ම ධාතුවේ වේදනාදී චෛතසික ධර්ම තියෙනවා. වේදනා ආදී කියලා කියන්නේ මේ චෛතසික ධර්ම පෙන්වුම් කරන්නේ. ඒ චෛතසික ධර්මත් එක්කලා සංප්‍රයුක්තයි. එතන එක් ආයතනයක් එක් ධාතුවක යම් කිසිවක් සමග ඒකේ සම්පූර්ණ එක
ධම්මායතනේ ධම්ම ධාතුවේ සම්පූර්ණයෙන්ම සම්ප්‍රයුක්ත වෙන්නේ තියෙන කිසිවක් ධර්ම සමග තමයි සම්ප්‍රයුක්ත වෙන්නේ. ඒක අපිට පැහැදිලිනේ. ඊට පස්සේ බලන්න කී දෙනෙක් කා විප්‍රයුක්ත වෙයිද? විඥානස්කන්ධේ විප්‍රයුක්ත වෙන්නේ මොනවත් එක්කද කියලා අහනවා. මේක තේරුම් කරන්න පුළුවන් ද කාට හරි? එක් ස්කන්ධයක් හා සමග දස ආයතනයක් සමග රූපස්කන්ධයට එකතු වෙන ඕලාරික එතන ආයතන 10යි ධාතු 10යි එක විප්‍රයුක්ත වෙනවා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවෙකුන් හා විප්‍රයුක්තයි. ඒ කවුරු ගැනද කියන්නේ? සුකුම රූපයි නිර්වාණයයි. එතකොට එක් ආයතනයක් කියන්නේ ධම්මායතනේ. එක් ධාතුවක් කියන්නේ ධම්ම ධාතුව. ඒ ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ තියෙන කිසිවෙකුන් මොනවද මේ කිසිවෙකුන් කියන්නේ? සුකුම රූප සහ නිර්වාණය. සුකුම රූප සහ නිර්වාණය කළා විප්‍රයුක්ත බව පැහැදිලි කරනවා. ඒක මෙන්න මේ විදිහට පෙන්වුම් කරන්න පුළුවන්. විඥාන ස්කන්ධය සංප්‍රයෝග වෙන්නේ වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ. එතකොට මේ කිව්වේ එක් ආයතනයක්. ඒ කියන්නේ ධම්මායතනේ. එක් ධාතුවක් කියන්නේ ධම්ම ධාතුවේ තියෙන චෛතසික සමග සංප්‍රයුක්ත වෙයි. ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ ඇතුළට ගිහිල්ලා ඒ ධර්ම ස්වභාවයේ නාම රූප දෙක වෙන් කරගෙන ඒකත් එක්කලා සංප්‍රයුක්ත වෙනවා. ඊට පස්සේ විප්‍රයෝග වෙන ලක්ෂණය බලනකොට විඥාන ස්කන්ධේ රූප ස්කන්ධයත් එක්කලා විප්‍රයෝග වෙනවා. ඖදාරික ආයතන 10. ඒකේ කිසිම හැලැප්පීමක් නැහැ. ඖදාරික ධාතු 10. මේවා රූප ධර්මමයි. ඒවත් එක්ක විප්‍රයෝග වෙනවා. ඊට පස්සේ එක් ආයතනයක එක් ධාතුවක ඒ කියන්නේ ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප හා නිර්වාණයත් එක්කලා විප්‍රයුක්තයි. මේ විභාගයේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කියන්න. අපිට තව ඉදිරියට අපි එකින් එක යන්න ඕන. මේක ටිකක් ගැඹුරුවට යන විග්‍රහයක්. එහෙමනම් ඊළඟ එකටත් යන්නද? අපි යමු චක්කායතනය. ඊළඟට තියෙන්නේ චක්කායතනය. චක්කායතනේ ඉඳන් පොට්ටබ්බායතනය දක්වා මෙතන ආයතන තියෙනවා 10ක්. චක්කායතනේ චක්ෂුරායතනය පෙය්‍යාලම පොට්ටබ්බායතනය. දැන් අහනවා මේ දෙක සංප්‍රයෝග වෙන්නේ කාත් එක්කද කියලා. චක්ෂුරායතනය කියනකොට මේක රූප ධර්මයක්. අපි දකින්න ඕන මේක චක්ෂුරායතනේ ඖදාරික රූප ස්වභාවයෙන් යුත් ආයතනයක්. පොට්ටබ්බායතනයත් ඖදාරික ආයතනයක්. එතකොට මේවා රූප ධර්ම. කිසිම එකක් කළා මෙයා සංප්‍රයෝග වෙන්නේ නැහැ. සංප්‍රයෝගයක් වෙන්න බෑ. මේක නාම ධර්ම ස්වභාවයක් නෙවෙයි. රූප ධර්මයක්. එතකොට කී දෙනෙකුන් හා විප්‍රයුක්ත වෙයිද? එතකොට මේක රූප ධර්මයක් නම් කවුරුත් එක්කලා විප්‍රයුක්ත වෙනවද? සතර ස්කන්ධයන් සමග විප්‍රයුක්තයි. මොන කෙලින්ම කියනවා සතර ස්කන්ධයන්. නාම ස්කන්ධ හතර කෙලින්ම විප්‍රයුක්ත භාවය ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා එක් මනායතනය හා විප්‍රයුක්තයි. මනායතනේ නාම ධර්ම ස්වභාවයෙන්මයි ඉන්නේ. එයත් එක්කලා විප්‍රයුක්තයි. සප්ත විඥාන ධාතුන් සමග විප්‍රයුක්තයි. සප්ත විඥාන ධාතුත් නාම ධර්මයි. ඒකත් එක්ක විප්‍රයුක්තයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ කියනවා එක් ආයතනයක් සමග එක් ධාතුවක් සමග කිසිවෙකුන් හා විප්‍රයුක්තයි. මොකද්ද මේ එක් ආයතනේ එක් ධාතුව? මොකද්ද කිසිවෙක්? ධම්මායතනයයි ධම්මදාය. ඔව්. කිසිවෙක් කියන්නේ කවුද? චෛතසික. චෛතසික. මෙතන චෛතසික. සෑහෙන්නේ නැතුව ගියා.
හරි මම කතා කරේ නැහැ. දැන් ඒකම අපි මේ සටහනෙන් පෙන්වන්න පුළුවන්. චක්ෂුරායතනය සංප්‍රයෝගයක් නැති. විප්‍රයෝග වෙන්නේ සතර නාමස්කන්ධ මන ආයතනය සප්ත විඥාන ධාතු. ඊට පස්සේ ධම්මායතනයේ තියෙන චෛතසික සමග විප්‍රයුක්තයි. මේ කාරණේ ගැන ගැටලුවක් තියෙනවද? ඉතිරි ඒවට අපිට යන්න පුළුවන්ද එහෙමනම්? මන ආයතනය කියලා තියෙනවා. මන ආයතනය කියනකොට අපි දකින්නේ කොහොමද? මම මේකට වෙනම ටේබල් ඇදුවේ නෑ. මන ආයතනයේ තුන් ස්කන්ධය සමග සංප්‍රයුක්තයි. එක් ආයතනයක් සමග එක් ධාතුවක් සමග කිසියකුන් හරි සංප්‍රයුක්ත වෙයි. මොකද මන ආයතනය කියනකොට කොහොමද දකින්නේ? මන ආයතනය කියනකොට විඥාන ස්කන්ධයේ ආකාරයටමයි කිසිම වෙනසක් වේදනා සංඥා සංකාර ස්කන්ධයන් සමග සංප්‍රයුක්තයි. ඊළඟට කියනවා එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවෙකුන් හා සංප්‍රයුක්ත වෙයි. කවුද ඒ? ධම්මායතනයයි ධම්ම ධාතුවයි. කිසිවෙකුන් කියන්නේ කවුද? චෛතසික ධර්ම. චෛතසික ධර්ම. සමා වෙන්න සර්ගේ වොයිස් එක හොදටම බහිනවා අපිට වචනයක්වත් ඇහෙන්නේ නැති තරමට වෙලාවකට. වොලියුම් එක වැඩි කරන්න වෙයි සර් මං හිතන්නේ. ඉන්න බලන්න මේ දැන් කතා කරනකොට ඇහෙනවද? දැන් ඇහෙනවා සර්. දැන් ඇහෙනවනේ. හරි. එහෙමනම් අපි බලමු එහෙම ඇහෙන්නේ නැති වෙලාවක් තිබුණොත් කතා කරන්න මේ එතකොට අපි මෙතන ඉඳන් කරන්නේ මන ආයතනය මේ එතකොට විඥාන ස්කන්ධය ආකාරයෙන්මයි මේක විභාග කරන්නේ. මම ඒක නැවත ඒක කතා කරන්නේ නැහැ. චක්කු ධාතුව කිව්වහමත් මේක චක්කු ධාතුව පොට්ටබ්බ ධාතුව. මොනවද මේ චක්කු ධාතුව පොට්ටබ්බ ධාතුව කියන ධර්ම ස්වභාවය? චක්කු ධාතුවේ සිට රූප ධර්ම. හරි මේ රූප ධර්ම. එතකොට මේ රූප ධර්ම සියල්ලම විභාග වෙන්නේ රූපස්කන්ධය ආකාරයටමයි. කිසිම වෙනසක් නැහැ. රූපස්කන්ධය ආකාරය. රූපස්කන්ධයට සංප්‍රයෝගයක් නැති ඊට පස්සේ විප්‍රයෝග ස්වභාවය අර විදිහටම විභාග කරනවා. ඒකේ කිසිම වෙනසක් නැහැ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේක ගැටලුව තියෙනවා චක්කු විඥාන ධාතුව. චක්කු විඥාන ධාතුව. චක්කු විඥාන ධාතුව කියනකොට දකින්න බලන්න මෙතන තියෙනවා චක්කු විඥාන ධාතුව දාලා පෙయ్యාලම මනෝ ධාතුව මනෝ විඥාන ධාතුව. එතකොට චක්කු විඥාන ධාතුවට පස්සේ සෝත විඥාන ධාතුව, ගාහන විඥාන ධාතුව, ජීවා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව කියන මේ හතරත් මෙතෙන්ට ඇතුළත් වෙනවා. ඒවා එකිනෙක වෙන වෙනම ගන්න ඕන. චක්කු විඥාන ධාතුව අපි දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියන්නේ චක්කු විඥාන සිත් දෙක චෛතසික සමග නෙවෙයි. චිත්තෝත්පාද ආකාරයෙන් නෙවෙයි. මේ විඥානන ස්වභාවයෙන් තියෙන චක්කු විඥාන සිත් දෙක සිත් ස්වභාවයෙන් තියෙන්නේ. එයා සංප්‍රයුක්ත වෙන්නේ ස්කන්ධ කීයක් එක්කලාද? ස්කන්ධ තුනක් සමග වේදනා සංඥා සංකාර. හරි. එතකොට මේ චක්කු විඥාන ධාතුවේ තියෙන ඒ වේදනා සංඥා සංකාර කියන චෛතසික ධර්ම හතෙන් එකක් වේදනා ස්කන්ධය, එකක් සංඥා ස්කන්ධය, ඉතිරි පහ සංස්කාර ස්කන්ධය. දැන් එතන පැහැදිලි වෙනවා නේද සංස්කාර ස්කන්ධයේ එතන තියෙන චෛතසික පහයි. එකක් වේදනා ස්කන්ධයට ගියා, එකක් සංඥා ස්කන්ධයට ගියා, ඉතිරි චෛතසික පහට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. ඊට පස්සේ එයා සංප්‍රයුක්ත වෙනවා එක් ආයතනයක් හා සමග. එයා සංප්‍රයුක්ත වෙනවා එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවෙකුන් හා සංප්‍රයුක්ත වෙයි. ඇයි මන ආයතනයත් එක්ක සංප්‍රයුක්ත වෙයි කියලා කිව්වේ නැත්තේ? සිත් දෙකක් මෙතන අහිමි වෙලානේ ඒක නිසා.
අන්න හරි මන ආයතනය කියන්නේ චක්කු විඥාන ධාතු ස්වභාවයෙන්මයි තියෙන්නේ. ඒකට වෙනම සංප්‍රයුක්ත භාවයක් නැහැ. සිත්මයි මන ආයතනය කියනකොට තියෙන්නේ. එතකොට සිත් සමග සංප්‍රයුක්ත භාවයක් අපි කතා කරන්නේ නැහැ. එතකොට චක්කු විඥාන ධාතුව සංප්‍රයුක්ත වෙන්නේ එක ආයතනයක්. එක ආයතනයක් කියන්නේ ධම්ම ආයතනය. එක් ධාතුවක් ධම්ම ධාතුව හා සමග කිසිවෙකුන් හා සංප්‍රයුක්තයි. මේ කිසිවෙක කවුද? මේ කිසිවෙක කවුද මේක? චෛතසික චෛතසික 7. එතන චෛතසික 7ක් තියෙනවා. ඒ අර ස්කන්ධ තුනේ තිබුණ චෛතසික ටික ධම්ම ආයතනේ සහ ධම්ම ධාතුවට ගොනු වුණා. එන්න ඒකයි එතන කතාව. එතකොට චක්කු විඥාන ධාතුව සංප්‍රයුක්ත වෙන්නේ ඔන්න ඔය ධර්ම ස්වභාවයෙන්. එයා විප්‍රයුක්ත වෙන්නේ කාටද? රූපස්කන්ධය සමග. එක් ස්කන්ධයක්. ඒ කියන්නේ රූපස්කන්ධය. දස ආයතනයක්. ඖදාරික ආයතන 10යි. සොළොස් ධාතුන් හා සමග විප්‍රයුක්ත වෙයි. ඔන්න මේක හොඳට පැහැදිලි කරගන්න. මොකද මේ සොළොස් ධාතුන් වෙලා තියෙන්නේ. ඉස්සෙල් එකේ කිව්වේ දස ධාතුන් කියලා. මෙතන ඖදාරික ධාතු 10යි. සප්ත විඥාන ධාතු වලින් චක්කු විඥානය දැන් අපි චක්කු විඥාන ධාතුව ගත්තොත් චක්කු විඥාන ධාතුව වර්ජිතව 6ක් ගන්නවා. ඒතර 10යි 6යි 16. 16ත් එක්ක ෂඩ් විඥාන ධාතු ගන්න වෙන්නේ එතන. ෂඩ් විඥාන ධාතුත් එක්කලා විප්‍රයුක්ත බවත් ප්‍රකාශ කරනවා. ඒතර රූප ධාතු 10යි රූප නොවන ෂඩ් විඥාන ධාතු 6යි එකතු වුණාම තමයි 16 ධාතුන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවෙකුන් හා විප්‍රයුක්තයි. කවුද මේ එක් ආයතනය? එක් ධාතුව. සුකුම රූප 16යි නිර්වාණයයි. හරි. ඒ දෙක තියෙනවා. ධම්ම ආයතනය සහ ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප සහ නිර්වාණයත් එක්ක විප්‍රයුක්ත භාවය තමයි එතන ප්‍රකාශ කරන්නේ. ඊටාම එක පැහැදිලි. මේක පැහැදිලි වුණා නම් අපිට ඉදිරියට යන්න හරි ලේසියි. අපි බලමු මේක චක්කු විඥාන ධාතුවට ටේබල් එකක් තියනවාද කියලා. ඒක පැහැදිලිද? එතකොට හරි චක්කු විඥාන ධාතුව අපි මෙතන විභාග කරලා තියෙනවා. ඒක දැන් අපි තේරුම් ගත්ත ක්‍රමය හරි. ඒ තේරුම් ගත්ත ක්‍රමය අපි දකිමු බලන්න. චක්කු විඥාන ධාතු කියන්නේ සිත් දෙක සංප්‍රයෝග වෙන්නේ වේදනා සංඥා සංකාර. මේ සංකාර කියනකොට චෛතසික 5. එතකොට ධම්මායතන සහ ධම්ම ධාතුවේ තියෙන චෛතසික සමග සංප්‍රයුක්තයි. එතකොට විප්‍රයෝග වෙන්නේ රූපස්කන්ධය ඕදාරික ආයතන 10 ඕදාරික ධාතු 10 සහ සඩ් විඥාන ධාතු. චක්කු විඥාන ධාතු වර්ජිත ඉතිරි සප්ත විඥාන ධාතු වල ඉතිරි ෂඩ් විඥාන ධාතු. ඒවත් එක්කලා අපි දන්නවා සංප්‍රයෝග වෙන්නේ නැහැ චක්කු විඥාන ධාතුව. එතකොට ධම්මායතනයේ සහ ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප සහ නිර්වාණයත් එක්කලා විප්‍රයුක්තයි. අන්න ඔය ස්වභාවය අපි දකිනවා. ඒක මම හිතන්නේ දැන් අපි මේ කාරණේට යමු. මම මේක ඉදිරියට යන ධර්ම ස්වභාවයක්. මෙතන දැන් මාර්ග සත්‍යය කියනකොට කොහොමද මේක සිද්ධ වෙන්නේ? මාර්ග සත්‍යය කියනකොට අපි මොනවාද මාර්ග සත්‍යයට එන පරමාර්ථය ගන්න? මාර්ගාංග 8. මාර්ග සිතේ යෙදෙන්නා වූ මාර්ගාංග 8. මාර්ග සිත් 4ක් තියෙනවානේ. ඒ 4 යෙදෙන්නා වූ චෛතසික ධර්ම 8. මේක ඵල සිත් වලත් තියෙනවා. ඵල සිත් වල යෙදෙනකොට ඒවා මාර්ග සත්‍ය නෙවෙයි. කුසල් සිතේ යෙදෙනකොටත් මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය වෙන්නේ එකම අවස්ථාවයි තියෙන්නේ. සෝවාන් මාර්ග, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග සිත් වල යෙදෙනකොට ඒ චෛතසික ධර්ම 8 මාර්ග සත්‍ය වෙනවා. අන්නේ මාර්ග සත්‍ය 4ට මොකද වෙන්නේ කියලා අහන්නේ. සංප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද?
මේක දකින්න මාර්ග සත්‍යය දැන් වේදනා බලන්න. සංඥා මෙතන බලන්න මාර්ග සත්‍යය කියන්නේ චෛතසික ධර්මයක්. චෛතසික ගොඩේ තියෙන ධර්මයක්. චෛතසික ගොඩ කියන්නේ මොකද්ද? චෛතසික කියන්නේ සංස්කාර ස්කන්ධයේ එක කොටසක්. සංස්කාර ස්කන්ධයේ එක බිත්තක් එක කොටසක්. සංස්කාර ස්කන්ධයේ තවත් චෛතසික තියෙනවා. එතකොට මේ චෛතසික ධර්ම සංස්කාර ස්කන්ධයේ කොටසක් නම් සංස්කාරය ස්කන්ධයත් එක්කලා සංප්‍රයුක්තයි කියලා කියන්න බෑ. මෙයත් සංස්කාර ස්කන්ධය නිසා. ඒක නිසා මෙතෙන්දී කියනවා සංප්‍රයෝග වෙන්නේ වේදනා ස්කන්ධය සමග, සංඥා ස්කන්ධය සමග, විඥාන ස්කන්ධය සමග, මන ආයතනය සමග. ඊට පස්සේ මනෝවිඥාන ධාතුව. ඒ සප්ත විඥාන ධාතු වලින් මනෝවිඥාන ධාතුව එක්කලා පමණයි. ඇයි? අපි දන්නවා මාර්ගසිත කියන්නේ මනෝවිඥාන ධාතු සිත් 76න් සිත් 4ක් ගැන කතා කරන්නේ. එතකොට මෙයා එහෙමනම් සංප්‍රයුක්ත වෙන්නේ තවත් කොටසක් තියෙනවා. මේ සිත් මේ චෛතසික 8 විතරක් නෙවෙයි මාර්ග සත්‍යයේ වැඩ කරන්නේ. මාර්ග සිතේ වැඩ කරන්නේ. තව චෛතසික 27ක් තියෙනවා. මාර්ග සිතේ වැඩ කරනවා චෛතසික 36ක්. මේ 36න් 8 ගැන තමයි 8ක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් ඉතිරි ටික සංස්කාර ස්කන්ධය තුල තියෙන්නේ. එතකොට ඒක නිසා මෙතන කියනවා එක් ස්කන්ධයක එක් ආයතනයක එක් ධාතුවක කිසි ධර්ම කෙනෙකුන් හා සංප්‍රයුක්තයි. මේ කියන්නේ ඒ ඉතිරි චෛතසික ගැන තමයි මේ කතා කරන්නේ. එක් ස්කන්ධයක මොකද්ද සංස්කාර ස්කන්ධය එක් ආයතනයක ධම්මායතනයේ එක් ධාතුවක කිසි ධර්ම කෙනෙකුන් හා සංප්‍රයුක්තයි. එතකොට එක් ස්කන්ධයක් කියන්නේ සංස්කාර ස්කන්ධය. සංස්කාර ස්කන්ධය කියන්නේ ඒ වෙලාවේ චෛතසික 36යි. 36න් ඉතිරි චෛතසික 28. එක් ආයතනයක් ධම්මායතනයේ එක් ධාතුවක් ධම්ම ධාතුවේ කිසි ධර්ම කෙනෙකුන් හා සංප්‍රයුක්තයි. ඒ ඉතිරි චෛතසික. මේ කාරණේ පැහැදිලි වුණාද? මේ විදිහට ගොඩාක් ඉදිරියට යනවා. ඒකයි මම මේ කාරණේ පෙන්වුවේ. මාර්ග සත්‍යය කියන්නේ සංස්කාර ස්කන්ධයේ කොටසක්. ඒතකොට සංස්කාර ස්කන්ධයේ වෙනම විතර සංප්‍රයෝග බවට කියන්නේ නැහැ. ඒ සංප්‍රයෝග වෙන බව කියන්නේ මෙන්න මේ විදිහට එක් ස්කන්ධයක එක් ආයතනයක කිසිවක් හා සංප්‍රයුක්තයි කියලා කියන්නේ ඔන්න ඔය කාරණේ නිසා. ඒකේ විප්‍රයෝග වීම බලන්න. මේක නාම ධර්මයක්. අර චෛතසික ධර්මයට කියන්නේ රූපස්කන්ධය. සම්පූර්ණ රූපස්කන්ධය. ඕදාරික ආයතන 10. අපි හොඳටම පැහැදිලි දැන් ඕදාරික එක රූප ධර්ම. ඕදාරික ධාතු 10ක් එක්කත් විප්‍රයෝග වෙනවා. ෂඩ් විඥාන ධාතුත් එක්ක විප්‍රයෝගයි. ඇයි ෂඩ් විඥාන ධාතු? අපි දන්නවා චක්කු විඥාන ධාතු ආදී ඒ විඥාන ධාතුයි මනෝ ධාතුයි. ඒ ධාතු 6ත් එක්කලත් විප්‍රයෝගයි. සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. එතකොට කියනවා මෙතන කියන්නේ වෙනත් විදිහට එක් ආයතනයක එක් ධාතුවක සුකුම රූප හා නිර්වාණය සමග විප්‍රයුක්තයි. මෙතන ස්කන්ධයක අවශ්‍යතාවයක් නැහැ. එක් ආයතනයක් ධම්ම ආයතනයේ සහ ධම්ම ධාතුවේ සුකුම රූප සහ නිර්වාණය සමග විප්‍රයුක්තයි. ඒක පැහැදිලිද? ඇහෙනවද මගේ මේ ශබ්දේ කැඩෙනවද? ඇහෙනවද? හොඳට ඇහෙනවා. පැහැදිලි. මේක පැහැදිලිද? මේ ගැටලුවක් තියනවද? මේක සමහරවිට සර් මම සේනානායක සර් මට පොඩ්ඩක් තව පැහැදිලි කරන්න මට මේ වැඩසටහනට සමන් දෙන්න බැරි වුණා සර් ඉලෙක්ට්‍රිසිටි ප්‍රශ්නයක් නිසා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔබතුමාට මුල ඉඳන් ඒවා පැහැදිලිද? මෙතෙන්දී විතරද අපැහැදිලි? නෑ සර් මම මුල මුකුත් අහගන්න බැරි වුණා සර් ඉලෙක්ට්‍රිසිටි බ්‍රේක් ඩවුන් එකක් නිසා සර්. එතකොට ඔබතුමා සම්බන්ධ වෙන්නේ කොයි වෙලාවේද? මම මේ දැන් සම්බන්ධ වුණා විතරයි සර්. මට සර් මාර්ග සත්‍ය පොඩ්ඩක් පැහැදිලි කරන්න. සැකවින් පැහැදිලි කරන්නම්. ඔබතුමාට මේක ඇහෙනවද? මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ මං හිතන්නේ ඇහෙනවද?
ඔව් දැන් ඇහෙනවා සර්. හරි. එතකොට අපි එමනම් මුල ඉඳන් පොඩ්ඩක් ආපහු යමු. අපි ඉස්සෙල්ලම කතා කරේ මෙන්න මේකයි සේනායක මහත්මයා අනික් අයටත් ඒක පැහැදිලි වෙන විදියට කිව්වේ. අපි දන්නවා පරමාර්ථ ධර්ම කියනකොට සතර නාම ධර්ම හතරයි රූප නාමස්කන්ධ හතරයි රූපස්කන්ධයයි ඔන්න පරමාර්ථ ධර්මයේ විදියට අපි බෙදා ගන්න හැටි. ඒක පැහැදිලිනේ? සර් පැහැදිලි සර්. ඔව්. එතකොට නාම ධර්ම කියනකොට අපි දකිනවා වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ අපි සප්ත විඥාන ධාතු වලට කඩනවා. ඔව් සර් පැහැදිලි. මේක එතකොට මේ සප්ත විඥාන ධාතු එකිනෙකට සංප්‍රයෝග වෙන්නේ නැහැ. ඒක නාම ධර්ම වුණත් එකිනෙකා වෙනස් වෙන් වෙලා තමයි ඉන්නේ. චක්කු විඥාන ධාතුව සෝත විඥාන ධාතුවත් එක්ක සංප්‍රයෝග වෙන්නේ නැහැ. මේ විදිහට මේ විඥාන ධාතු හත එකිනෙකට සංප්‍රයෝග වෙන්නේ නැහැ. විප්‍රයෝග වෙනවා. එකිනෙකට විප්‍රයෝගයයි. ඒ කියන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වෙන්නේ නැති බව තමයි එතන පැහැදිලි කරන්නේ. එතන රූප ධර්ම කියනකොට අපි දන්නවා ඕදාරික ආයතන 10යි ඕදාරික භවෙන් රූප තියෙනවා සුකුම රූප වශයෙන් තියෙනවා. ඒක තමයි එතන පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට නාම ධර්ම රූප ධර්ම අසංකත ධාතුව. නාම රූප දෙකට නොගැනෙන විදියට අසංකත ධාතුව. ඒ කියන්නේ නිර්වාණය. එතකොට අපි සංප්‍රයෝග වීම බලනකොට සංප්‍රයෝග වෙන්නේ නාම ධර්ම සමග. ඒ කියන්නේ වේදනා ස්කන්ධය සංඥා සංකාර විඥානත් එක්කලා සංප්‍රයෝග වෙනවා. ඒ කියන්නේ අපි චෛතසික සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සංප්‍රයෝග වෙනවයි කියවනේ. සිත් සහ චෛතසික. අන්න ඒක තමයි මෙතන කියන්නේ. හැබැයි ඒක කියන නිසා හැම සිතම හැම චෛතසික ධර්මات එක්ක සංප්‍රයෝග වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මෙහෙම නාම ධර්මත් එක්ක සංප්‍රයෝග වීම කිව්වහම සියල්ලට සංප්‍රයෝග වීම නෙවෙයි. ඒක හොඳට දන්නවා. ඔව් සර් ඒ කියන්නේ චක්කු විඥාන ධාතුව ගාන විඥාන ධාතුවත් එක්ක සංප්‍රයෝග වෙන්නේ නැහැ සර් නේද? ඒක තමයි මෙතන කිව්වේ. මෙතන දැන් කියන්නේ අපි චෛතසික ධර්ම ලෝභ සිතේ චෛතසික ධර්ම 19ක් තියෙනවා. ලෝභ මූල පළවෙනි සිතේ. එතකොට ලෝභ මූල සිතේ චෛතසික 19ක් තියෙනවනම් අනික් අකුසල් ටික අකුසල් චෛතසිකත් එක්ක එයා සංප්‍රයෝග වෙන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි ඒ සිතට අදාළ චෛතසිකත් එක්කලා තමයි සංප්‍රයෝග වෙන්නේ. අන්න ඒක මතක තියාගන්න වෙනවා. නාම ධර්මත් එක්ක සංප්‍රයෝග වෙනවායි කියනකොට සියල්ලට නොවන බව. ඊට පස්සේ විප්‍රයුක්ත වීම බලන්නේ නාම ධර්ම රූප ධර්මත් එක්ක විප්‍රයුක්තයි. නිතරම නාම ධර්ම රූප ධර්මත් එක්ක විප්‍රයුක්තයි. රූප ධර්ම නාම ධර්මත් එක්ක විප්‍රයුක්තයි. රූප ධර්ම උක්ත වෙන තැන නාම ධර්ම විප්‍රයුක්තයි. නාම ධර්ම අසංකත ධාතුවත් එක්කලා විප්‍රයුක්තයි. ඒක හොඳට මතක තියාගන්න. නාම ධර්ම අසංකත ධාතුවත් එක්කලා විප්‍රයුක්තයි. අසංකත ධාතුවත් නාම ධර්මත් එක්කලා විප්‍රයුක්තයි. හැබැයි රූප ධර්මයි අසංකත ධාතුවේ සංප්‍රයුක්ත භව බලන්නෙත් නැහැ විප්‍රයුක්ත භව බලන්නෙත් නැහැ. ඒ අසංකත ධාතුව නිතරම ලෝකෝත්තර භාවයෙන්මයි ඉන්නේ. එතකොට සංප්‍රයුක්ත වෙන්නෙත් නැහැ විප්‍රයුක්ත වෙන්නෙත් නැති බව මතක තියාගන්න. මෙතන කියලා තියෙනවා විඥාන ධාතු සමග සංප්‍රයුක්ත නොවේ විප්‍රයුක්තයි. විඥාන ධාතු වල විශේෂත්වයක් තියෙනවා. ඒවා ධම්ම ධාතුවේ තියෙන යම්කිසි චෛතසිකයක් සමග සංප්‍රයුක්ත වෙනවා. ධම්ම ධාතුව නැත්තම් ධම්මා යතනේ තුල තියෙන යම්කිසි චෛතසික ධර්මات එක්කලා සංප්‍රයුක්ත වෙනවා. විඥාන ධාතුව කියනකොට සිත් විතරයි. එයා සංප්‍රයුක්ත වෙන්නේ අපි උතු චක්කු විඥාන ධාතුව සංප්‍රයුක්ත වෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතත් එක්කලා. ඒ හත කොහෙද තියෙන්නේ? චෛතසික තියෙන්නේ ධම්මායතනේ ධම්ම ධාතුවේ. ඒක ඇතුලේ තියෙන චෛතසිකත් එක්කලා සංප්‍රයුක්ත භාවය තමයි අපි කතා කරේ. ඔන්න ඔය මේක තමයි නිර්ණායකය. මේ නිර්ණායකය අරගෙන තමයි අපි එකින් එක බලන්නේ. අපි එහෙමනම් අපි දැන් තැනට යමු. මහත්මයා ඉතිරි ටික ඔබතුමාට රෙකෝඩ් එකේ බලන්න පුළුවන්. මේක රෙකෝඩ් එකට වැටෙනවා. මුල් කතා කරපු ටික එතනින් බලන්න. මං හිතන්නේ සේනායක මහත්මයාට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒක. දැන් අපි ආවේ මේ සමුදය සත්‍යයට.
සමුදය සත්‍යය කියන ධර්ම ස්වභාවය. මම හිතන්නේ අපි ඒක තේරුම් කරන්න බලන්න නිරෝධ සත්‍යයට මොකද වෙලා තියෙන්නේ කියලා. නිරෝධ සත්‍යය. නිරෝධ සත්‍යය කියන ධර්ම ස්වභාවය. නිරෝධ සත්‍ය කියන්නේ නිවන. ඒකත් එක්ක එකතු කරලා තියෙනවා චක්කු ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය. එතකොට නිරෝධ සත්‍ය තියෙන ගොඩේම දාලා තියෙනවා චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය කියන්නේ චක්කු ප්‍රසාද රූප සංඛ්‍යාත ඉන්ද්‍රිය. ඒ කියන්නේ රූප ධර්මයක්. කාය ඉන්ද්‍රියත් රූප ධර්මයක්. ස්ත්‍රී ඉන්ද්‍රියත් රූප ධර්මයක්. පුරුෂ ඉන්ද්‍රියත් රූප ධර්මයක්. නිරෝධ සත්‍ය කියන්නේ අපි අසංගත ධාතුව. එතකොට නිරෝධ සත්‍යයට බලන්න සංප්‍රයෝගයක් නැති නාම ධර්මත් එක්කලා මෙයා සංප්‍රයෝග වෙන්නේ නැහැ. මේවා රූප ධර්ම. රූප ධර්ම නාම ධර්මත් එක්ක සංප්‍රයෝග වෙන්නේ නැති බව ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි නිරෝධ සත්‍යයත් සංප්‍රයෝගයක් නැති. නිරෝධ සත්‍යය දැන් අපි කතා කරේ. එයා සංප්‍රයෝග වෙන්නේ නැහැ. බලන්න නිරෝධ සත්‍යයේ විප්‍රයෝග වෙන ස්වභාවය බලන්න. නිරෝධ සත්‍යයේ විප්‍රයෝග වෙන්නේ කෙතෙක් ස්කන්ධාදීන් සමග විප්‍රයෝග වේදයත් නිරෝධ සත්‍ය කියලා හිතන්නේ. විප්‍රයෝග වෙන්නේ සතර ස්කන්ධයන් සමග. ඒ කියන්නේ නාමස්කන්ධ හතරත් එක්කලා නිරෝධ සත්‍ය විප්‍රයෝගයයි. සංප්‍රයුක්ත වෙන්නේ නැති බව, විප්‍රයෝග බව. එක් ආයතනයක් සමග විප්‍රයෝගයයි. මේ කවුද මේ ආයතනය? අනායතන. සප්ත ධාතුන් සමග විප්‍රයෝගයයි. සප්ත විඥාන ධාතු. ඊළඟට කියනවා එක් ආයතනයක එක් ධාතුවක හා සමග කිසි ධර්ම කෙනෙකුන් හා විප්‍රයුක්තයි. කවුද මේ කිසි ධර්ම? චෛතසික ධර්ම. ඒ කියන්නේ ඇත්තටම මෙතන පේනවා ධම්මායතනයේ ධම්ම ධාතුවේ මේ චෛතසික ධර්ම ගැනයි කතා කරන්නේ. නිරෝධ සත්‍යයේ රූප ධර්ම ගැන කතා කරන්නේ නැහැ. විපරිත භාවයේ ඉන්නේ නාම ධර්මයේ කළා. නිරෝධ. ඒ වගේම චක්කු ඉන්ද්‍රිය කියන එකත් චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය ස්වභාවයෙන් චක්කු ප්‍රසාද රූපය රූප ධර්මයක්මයි. කාය ඉන්ද්‍රිය කියන්නේ රූප ධර්මයක්. ස්ත්‍රී ඉන්ද්‍රියත් රූප ධර්මයක්. පුරුෂ ඉන්ද්‍රියත් රූප ධර්මයක්. මේ ඉන්ද්‍රිය විභාගයේදී මේ රූප ධර්මයේ පවතින හැටි. එතකොට මේ ඕනම එකක් ගත්තොත් අපි ගන්න චක්කු ඉන්ද්‍රිය කියලා චක්කු ප්‍රසාදය කරා වගේ නැත්තම් රූපස්කන්ධය කතා කරා වගේම තමයි කරන්නේ. එතකොට විප්‍රයුක්ත වෙන්නේ සතර නාමස්කන්ධයන් එක්ක විප්‍රයුක්තයි, මන ආයතනයත් එක්ක විප්‍රයුක්තයි, සප්ත ධාතුන් සමග විප්‍රයුක්තයි. එක් ආයතනයක් සමග එක් ධාතුවක් සමග කිසි ධර්ම කෙනෙකුන් හා විප්‍රයුක්තයි. ධම්මායතනේ ධම්ම ධාතුවේ තියෙන චෛතසික ධර්ම සමග විප්‍රයුක්තයි. එතන ගැටලුවක් තියෙනවද? පැහැදිලිද? අපි අමිතා මහත්මිය අපි වෙනනම් ඔබතුමිය විස්තර කරනවද මේ සුඛීන්ද්‍රිය දුක්ඛීන්ද්‍රිය ස්වභාවය විස්තර කරන්න පුළුවන්ද? එහෙමනම් අමිතා මහත්මියට එහෙමයි තෙරුවන් සරණයි සෑම දිනාටම. අපි ඉස්සෙල්ලාම සුඛීන්ද්‍රිය ගත්තොතින් සුඛීන්ද්‍රිය කියන්නේ සුඛ වේදනාව. එතකොට සුඛ වේදනාව සංපයුක්ත වෙන්න පුළුවන් මොනවත් එක්කද? සුඛ වේදනාව. දැන් සුඛ වේදනාව සංපයුක්ත වෙන්න පුළුවන් ධර්ම විදියට අපි දැන් එතන තිකමාතිකාවල බැලුවා නම් සුඛාය වේදනාය සංපයුක්තා ධම්මා කියන එක තමයි මෙතන ඇත්තටම සංපයුක්ත ධර්ම වෙන්නේ. එතන එහෙම හිතලා බැලුවා නම් මොනවද සංප්‍රයුක්ත වෙන ධර්ම වෙන්නේ? සුඛ වේදනාවට සිත් කීයක් සංප්‍රයුක්ත වෙනවද? සිත් 63ක්. ඔව් සිත් 63ක් මේ එතකොට
චෛතසික මෙතන සුඛ ඉන්ද්‍රිය. වේදනාව විතරක් වුණාම සිත් 63 නෙවෙයිනේ. මෙතන සුඛීන්ද්‍රිය කියනකොට සුඛ සහගත කාය විඥානයේ තියෙන කාය ඉන්ද්‍රිය ස්වභාවය. විඥානය. එතකොට සුඛ සහගත කාය විඥානය සෝමනස් ඉන්ද්‍රිය අයින් කරලා තියෙන්නේ, දෙක වෙන වෙනම තියෙන්නේ. ඒතර සුඛීන්ද්‍රිය කියනකොට සුඛ සහගත කාය විඥානයම දකින්න ඕන. ඔව් එතකොට සුඛ සහගත කාය විඥානයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ චෛතසික කීයද? චෛතසික 7යි. ඔව් චෛතසික 7යි. එතකොට දැන් මෙතන සම්ප්‍රයුක්ත ස්කන්ධ වෙන්නේ එතකොට මොනවද? සංඥා සංකාර විඥාන ස්කන්ධය. ඔව් එතකොට මේ චෛතසික 7න් සංඥා ස්කන්ධය තියෙනවා, සංකාර ස්කන්ධයට යනවා චෛතසික නෑ මෙතන එතකොට සුඛීන්ද්‍රිය වේදනාවනේ සුඛ වේදනාව වුණාම චෛතසික 6ක් විතරයිනේ. වේදනා ස්කන්ධයටනේ අයිති මිස්. ඔව් සුඛීන්ද්‍රිය කියන්නේ වේදනා ස්කන්ධයට. එතකොට සම්ප්‍රයුක්ත වෙන්නේ සුඛ සහගත කාය විඥාන සිද්ධිකයි චෛතසික 6කුයි එක්ක නේද? එහෙම නේද සර්? ඔව්නේ. සුඛේන්ද්‍රිය කියනකොට එක සිතයි ගන්න වෙන්නේ, සුඛ සහගත කාය විඥාන සිත පමණයි. එතකොට සිත් එකයි. සුඛේන්ද්‍රිය කියන්නේ වේදනාව, චෛතසික ධර්ම. ඔව් සුඛ සහගත කාය විඥාන සිතයි චෛතසික 6යි. එතකොට සුඛ සහගත කාය විඥානය යනවා විඥානස්කන්ධයට, චෛතසික ධර්ම 6 යනවා සංඥා ස්කන්ධයට යනවා, සංස්කාර ස්කන්ධයට යනවා. එතකොට සම්ප්‍රයුක්ත වෙන්නේ ස්කන්ධ කීයක් එක්කද? 3ක් එක්ක. විඥාන ස්කන්ධයයි, සංඥා ස්කන්ධයයි, සංස්කාර ස්කන්ධයත් එක්කලා. එතකොට ආයතන වෙන්නේ කොහොමද? මන ආයතනය. ඔව් මන ආයතනය. සුඛ සහගත කාය විඥානය මන ආයතනයට යනවා. ඊට පස්සේ ධාතු වලින් කාය විඥාන ධාතු. ඔව් කාය විඥාන ධාතුව තමයි මෙතනට එන්නේ. එතකොට ඒ වගේම ධම්මායතනයේ ධම්ම ධාතුවේ චෛතසික ටික, ඊතර චෛතසික ටික තමයි සම්ප්‍රයුක්ත ධර්ම විදියට ගන්නෙ. එතකොට විප්‍රයුක්ත වෙන්නේ කොහොමද? සුඛ වේදනාවට විප්‍රයුක්ත වෙන්නේ මොනවද? රූපස්කන්ධය. ඔව් රූපස්කන්ධය. ඒ කියන්නේ සුඛ වේදනාව නාම ධර්මයක්. නාම ධර්මයකට විප්‍රයුක්ත විය හැක්කේ ස්කන්ධ වලින් රූපස්කන්ධයට පමණයි. එතකොට ආයතන වලින් ගත්තොත් ඔක්කොම රූප ආයතන ඔක්කොම මෙතනට ඇතුළත් වෙනවා. එතකොට රූප ආයතන වල උතන ඖදාරික ආයතන වෙනම ගන්නවා. ඊට පස්සේ ඖදාරික රූප ධාතු 10ක් වෙනම ගන්නවා. එතකොට ඒ වගේම දැන් මෙතන සුඛ වේදනාව සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ අනිත් විඥාන ධාතු 6ත් එක්කලා. ඒක විප්‍රයුක්තයි. ඒ කියන්නේ සුඛ වේදනාව සම්ප්‍රයුක්ත වුණේ කාය විඥාන ධාතුවත් එක්ක විතරයි. එතකොට අනිත් ඡඩ් විඥාන ධාතුම විප්‍රයුක්ත වෙනවා. එතකොට 16 ධාතුන් සමග විප්‍රයුක්ත වෙනවා. එතකොට ආයතනයි ධාතු ධම්ම ධාතුවයි ධම්මායතනේ රූප ධර්ම සමග තමයි, ඒ කියන්නේ සුඛම රූපයි නිර්වාණය සමග තමයි විප්‍රයුක්ත වෙන්නේ. එතකොට ඒ වගේම සුඛීන්ද්‍රිය බලනවා වගේම තමයි අපිට දුක්ඛීන්ද්‍රිය බලන්නත් ඕන. එතනත් ඒ වගේම කාය විඥාන ධාතුවම තමයි දුක සහගත කාය විඥානය ආවහම කාය විඥාන ධාතුවම තමයි මේ වගේ සම්ප්‍රයුක්ත භාවය වෙන්නේ. ඊට පස්සේ විප්‍රයුක්ත භාවය වෙන්නේ ඉතුරු ෂඩ් විඥාන ධාතු. අපි සෝමනස් ඉන්ද්‍රිය බලමුද? හොඳයි, සෝමනස් ඉන්ද්‍රිය හොඳයි. බලන්නකෝ.
සෝමනස්ස ඉන්ද්‍රිය කොහොමද කියලා කියන්න පුළුවන්ද කාට හරි? සෝමනස් වේදනා ස්කන්ධයටමයි අයිති. ඔව්. සෝමනස්ස එතකොට ඒ- සහගත වේදනාව සංප්‍රයුක්ත වෙන්නේ මොන සිත් එක්කද? සෝමනස්ස සිත් 55. මෙතන සද මෙතන ගන්නේ සිත් 63න් අපි අයින් කරනවා සුඛ සහගත කාය විඥානය අඩු කරනවා. එතකොට 62ක් තමයි සෝමනස්ස ඉන්ද්‍රියත් එක්කලා සංප්‍රයුක්ත වෙන්න පුළුවන් සිත් 62ක් විතරයි. ඒක පැහැදිලිද? සාමාන්‍යයෙන් අපි පැහැදිලි. මේ මොනවාද තිකමාතිකාවල ඉගෙන ගන්නවා සුඛාය වේදනාය සංප්‍රයුක්ත ධර්මාවල එතන එකතුව තමයි ගන්නේ. සුඛ වේදනාවයි සෝමනස්ස වේදනාවයි දෙක එකතුවයි ගන්නේ. මෙතන කඩලා තියෙනවා සුඛ වේදනාව වෙනමයි සෝමනස්ස වේදනාව වෙනමයි. ඒතර සෝමනස්ස වේදනාව අයින් කරා කියලා කියන්නේ වෙනම. එතකොට අපිට සුඛ සහගත කාය විඥානය තමයි මෙතනින් අඩු කරන්න ඕන සිත් 63න්. එතකොට මෙතන සිත් 62ක් සංපයුක්ත වෙනවා. එතකොට ඒ සිත් 62 මොනවද? ඒක අයිති වෙන්නේ මොන විඥාන ධාතුවටද? ඒක හඳුන ගන්න ඕන. ඒක හඳුනගත්තොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. මනෝ විඥාන ධාතුවට. ඔව් ඒ ඉතුරු මම ඒක බ්‍රේක් ඩවුන් එක වෙනම වෙන් කරලා දෙන්න ඕනේ නෑ නේද? ඒ කියන්නේ දන්නවනේ හැමෝම නේද? ඒක සෝමනස්ස වේදනාවට ඔක්කොම මනෝ විඥාන ධාතු ටික තමයි මනෝ විඥාන සිත් ටික තමයි අයිති වෙන්නේ. ඒකට මනෝ විඥාන ධාතුව විතරයි එතන ඇතුලේ තියෙන්නේ. ඒකට සෝමනස්ස වේදනාවත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ මනෝ විඥාන ධාතුව පමණයි. එතකොට චෛතසික වලින් ඒ ඔක්කොම සංප්‍රයුක්ත චෛතසික ටික අයිති වෙනවා එතනට සෝමනස්ස සහගත සිත් එක්කලා සංප්‍රයුක්ත වෙන චෛතසික සියල්ලම එතන අයිති වෙනවා. එතකොට අපි බැලුවොත් කුමන ස්කන්ධයන් එක්කලා සංප්‍රයුක්ත වෙනවද කියලා බැලුවොත් කොහොමද සංප්‍රයුක්ත වෙන ස්කන්ධ සෝමනස්ස වේදනාව සංඥා සංකාර විඥාන ස්කන්ධය. ඔව් වේදනාව අයින් වෙනවා මෙතන. එතකොට ආයතන මන ආයතනය. ඔව් ආයතන මන ආයතනය ධාතු මනෝ විඥාන ධාතු. ඔව් සෝමනස්ස වේදනාව සංප්‍රයුක්ත විය හැක්කේ මනෝ විඥාන ධාතු එක්ක විතරයි. එතකොට ඒ වගේම තමයි ධම්මායතනයයි ධම්ම ධාතුවයි ගත්තොතින් එතන ඔක්කොම සංප්‍රයුක්ත චෛතසික සියල්ලම එතන අඩංගු වෙනවා. එතකොට කිසියම් ධර්ම කෙනෙක් තමයි සංප්‍රයුක්ත වෙන්නේ චෛතසික ධර්ම. සෝමනස්ස වේදනාවත් එක්ක සංප්‍රයුක්ත වෙන චෛතසික පමණයි එතනට ගන්නෙ. එතකොට විප්‍රයුක්ත ස්වභාවය බැලුවොත් සෝමනස්ස දැන් අපි බැලුවොත් සෝමනස්ස වේදනාවත් එක්කලා විප්‍රයුක්ත වෙන්නේ වේදනාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයට විප්‍රයුක්ත වන්නේ වෙන්න පුළුවන් රූප ධර්මයන්ට තමයි. එතකොට රූප ධර්මයක් අයිති වෙන්නේ රූපස්කන්ධයට විතරයි. එතකොට ඒ වගේම තමයි ආයතන ගත්තොත් ආයතන වලින් රූප කියන ආයතන දැන් මෙතන 11ක් වුණාට එලින්ම ඖදාරික ආයතන 10 වෙනම පෙන්වන්න ඕන. ඒ ධම්මායතනය මිශ්‍රවනේ තියෙන්නේ. ඒකින්ද අපිට වෙනම පෙන්වන්න ඕන ඖදාරික ආයතන 10. ඊට පස්සේ ධාතු ගත්තොත් ධාතු වලත් මෙතන ඖදාරික ආයතන 10 තියෙනවා. මේ විප්‍රයුක්ත වෙනවා අනිත් ෂඩ් විඥාන ධාතු. ඉස්සෙල්ලා වගේම දැන් සෝමනස්ස වේදනාවත් එක්ක සංප්‍රයුක්ත වුණා මනෝ විඥාන ධාතුව. ඉතුරු ෂඩ් විඥාන ධාතු ටික විප්‍රයුක්ත වුණා. එතකොට ඖදාරික ධාතු 10යි ෂඩ් විඥාන ධාතුයි එකතු වුණාම 16 ධාතුන් එක්කලා විප්‍රයුක්ත වෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි ධම්මායතනයයි ධම්ම ධාතුවයි ගත්තොත් ඒකේ තියෙන සුකුම රූප ටිකයි නිර්වාණයයි එක්කලා වේදනාව විප්‍රයුක්ත වෙනවා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? අමිතා මහත්මිය
මට පොඩ්ඩක් අන්න එතන පැහැදිලි කරන්න අනිත් එක මේ සංප්‍රයුක්ත වීමේදී ධම්මායතනේ ධම්ම ධාතුවේ චෛතසික ධර්ම ටික සියල්ලම ඇතුළත් කරන්න ඕනේනේ. එතකොට ඒක සියල්ලම නෙවෙයි දැන් මෙතන ගන්නේ සෝමනස්ස වේදනාවත් එක්ක නෑ මෙතන චෛතසික නෙවෙයි විප්‍රයුක්ත වෙන්නේ. දැන් මහත්යට දැනගන්න ඕන කරන්නේ සංප්‍රයුක්ත භාවයේද විප්‍රයුක්ත භාවයේද? සංප්‍රයුක්ත භාවයේ සංප්‍රයුක්ත භාවයේ ගත්තොත් සෝමනස්ස වේදනාවත් එක්ක සංප්‍රයුක්ත වෙන චෛතසික පමණයි මෙතන ගන්නෙ. සංප්‍රයුක්ත වීම ගන්නෙ. එතකොට ඒක චෛතසික ප්‍රමාණයක් වශයෙන් දාන්න ඕනේද? එහෙම නෑ. මෙහෙමයි චෛතසික ප්‍රමාණය සෝමනස් ඉන්ද්‍රිය කියනකොටම අපි දන්නවා චෛතසික ප්‍රමාණය. චෛතසික 46නේ උපරිම ලැබෙන්නේ. ඔව්. චෛතසික 46නේ. නෑ මට හිතෙන්නේ මේ මහත්යගේ ප්‍රශ්නේ මේ අර අතන ගත්ත චෛතසිකවල මේ බැලන්ස් එක යනවද කියලා විප්‍රයුක්තයකට ඒකද? එහෙම වෙන්නේ නෑ. මට මේ දැන් විභාගයේ ප්‍රශ්නයකට පිළිතුරු දෙනකොට අපි මෙතන චෛතසික ධර්ම ටික ප්‍රමාණයක් වශයෙන් දාන්න ඕනද කියන එකයි මම අහන්නේ. ඔව් මෙතන අභිදේයාර්ථ මේ ණය ක්‍රමවල කරද්දී අභිදේයාර්ථ හොඳට දැනගෙන ඉන්න ඕන. ඒක හරිම වැදගත්. මොකෝ අභිදේයාර්ථ දැනගෙන හිටියේ නැත්නම් ගොඩාක් වෙලාවට මේ ණය ක්‍රමය හරියට කරගන්න බැරි වෙනවා. අනිත් එක මේ විශේෂයෙන්ම මේ විඥාන ධාතු ටික කඩාගන්න බැරි වෙනවා. අපි මේ හරියට සිත් ටික දැනගත්තේ නැත්නම් විඥාන ධාතු ටික කඩාගන්න බැරි වෙනවා. එතකොට විඥාන ධාතු ටික කඩාගන්න බැරි වුණොත් අපිට කොහොමද බෑ මේ සංපයුක්ත භාවය විප්‍රයුක්ත භාවය බලාගන්න. එතන තමයි ගොඩක්ම ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට ස්කන්ධ නම් අභිදේයාර්ථ හරියටම නොදැනගත්තට ස්කන්ධ ටික කරගෙන යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ආයතනත් කරගෙන යන්න පුළුවන්. නමුත් ධාතු වලට ගියාම ඒක කරන්න අමාරුයි මේ හරියටම අභිදේයාර්ථ ටික දැනගෙන හිටියේ නැත්තම්. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ඒ කියන්නේ අර එතන ඇත්තටම මේ ටික මේ සංප්‍රයෝග විප්‍රයෝගයේ හොඳටම දැනගන්න ඕන. අපි හැමෝම මෙතන ඔක්කොම ටික කරන්න ඕනේ. මොකද දන්නවද ඊළඟට තියෙන ණය ක්‍රම ඔක්කොම මේ සංප්‍රයෝගයත් විප්‍රයෝගයත් එක්ක මිශ්‍ර වෙනවා. එක්ක සංප්‍රයෝගයක මිශ්‍ර වෙනවා, එක්ක විප්‍රයෝගයක මිශ්‍ර වෙනවා, නැත්නම් දෙකත් එක්කම මිශ්‍ර වෙනවා. ඒකින්ද මේ ඉදිරියට තියෙන ණය ක්‍රම මොකක්වත් හරියට පැහැදිලිව කරගන්න බැරි වෙනවා. අපි මේ සංප්‍රයෝග විප්‍රයෝගයේ තියෙන මූල ධර්ම ටික හරියටම අඳුරගෙන මේ කරේ නැත්තා. එහෙම නේද සර්? ඔව් තෙරුවන් සරණයි. මෙතන ඇත්තටම අභිදේයාර්ථ අමාරු නෑ. අපි පළවෙනි ණය ක්‍රමයේම මේ අභිදේයාර්ථ ටික හොයාගත්තානේ සංග්‍රහවල. දැන් සුඛී ඉන්ද්‍රිය කියනකොට එක සිතයි චෛතසික ධර්ම 7යි. දුක්ඛ ඉන්ද්‍රිය එක සිතයි චෛතසික ධර්ම 7යි. සෝමනස් ඉන්ද්‍රිය කියනකොට සිත් 62යි දැන් කතා කරේ. එතන චෛතසික 46යි. අපි දන්නවනේ මේ සුඛ සහගත සිත්වල චෛතසික යෙදෙන ආකාරය. දෝමනස් ඉන්ද්‍රිය කියනකොට සිත් 2යි චෛතසික ධර්ම 22යි. පටික සිත්වල යෙදෙන චෛතසික ධර්ම. ඉතින් මෙන්න මේ ආකාරයට අපි ඒ ටික අභිදේයාර්ථ අපි දකින්න ඕන. අභිදේයාර්ථ අපි පළවෙනි ණය ක්‍රමයේදී හොයාගත්තා. ඒ ටික මම හිතන්නේ දැන්ටමත් ලියාගෙන ඇති. ඒ තැන්වලදී අභිදේයාර්ථ ලියා ගන්න. මේකවා අර භාවනා 1-2 පොතේදී තියෙන ධර්මමයි මේවා. වෙන මොකුත් නෙවෙයි. මේ ඉන්ද්‍රිය ස්වභාවයෙන් තියෙන සෝමනස්ස සිත් එක්කලා යෙදෙනා වූ චෛතසික ධර්ම. ඊට පස්සේ දැන් මේ බලන්න උපේක්ඛී ඉන්ද්‍රිය. උපේක්ඛී කියනවා සිත් 55යි චෛතසික 46යි. නොයදෙන චෛතසික අපි දකිනවා. අනේ මේ විදිහට ඒ ටික දැක්කහම අපිට උත්තරේ ලියන්න පුළුවන්. සෝමනස් ඉන්ද්‍රියේදී වේදනාව නැහැ. වේදනාව හැර ඉතිරි ධර්ම ස්කන්ධ තුන තමයි එතන එන්නේ. එහෙමනම් මහත්මිය ඔබතුමිය ඊටාම සූක්ෂම එක විග්‍රහ කරා. උපේක්ඛී ඉන්ද්‍රියකත් විග්‍රහ කරන්න පුළුවන්ද එහෙම? එහෙමයි සර්. එතන මේ සෝමනස ටිකත් එක චෛතසික 46ක් සංප්‍රයුක්ත වෙනකොට චෛතසික 52කින් ඉතුරු ටික විප්‍රයුක්ත පැත්තට යෙදෙනවද? විප්‍රයුක්ත භාවය සඳහන් කරනවද සර්? නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම කියන්නේ නැහැ. එහෙම විප්‍රයුක්ත භාවයේ අපි ප්‍රකාශ කරන්නේ නැහැ. සංප්‍රයුක්ත වෙන ටික විතරයි කියන්නේ. නාම ධර්මත් එක්ක නාම ධර්ම විප්‍රයුක්ත භාවයේ අපි ප්‍රකාශ කරන්නේ. ඒ හින්දා ඒ විප්‍රයුක්ත භාවයට ගන්නකොට ගන්නේ අර රූප ධර්මයි
නිර්වාණ ධාතුවයි තමයි විප්‍රයුක්ත භාවයට ප්‍රකාශ කරන්නේ. එතකොට සම්ප්‍රයුක්ත භාවයේදී හරියටම කියන්න ඕනේ දැන් මෙතන එක් ධාතුවක් සමග කිසි කෙනෙකුන් හා සමග සම්ප්‍රයුක්ත වේ. එක් ආයතනය කියන්නේ ධම්මායතනයේ, එක් ධාතුවක් කියන්නේ ධම්ම ධාතුවේ. මොනවද මේ කිසි කෙනෙකුන්? කිසි කෙනෙකුන් කියන්නේ අන්න චෛතසික ධර්ම ටික. ඒ චෛතසික ධර්මත් එක්කලා සම්ප්‍රයුක්ත වේ. චෛතසික ධර්ම එතකොට සෝමනස්ස ඉන්ද්‍රියනේ මෙතන වේදනා චෛතසිකය අයින් කරාම චෛතසික 46ක් එතෙන්ට එනවා. ඒ ටික හරියටම අපි කියන්න ඕන. ඒ කියන්නේ දැන් අර ඉදිරි ණය ක්‍රමවලදී අර පැහැදිලි කරනවා ඇත්තටම චිත්තුප්පාද විදියට ඕකේ විප්‍රයුක්තභාවය පෙන්නනවා. ඒ කියන්නේ ඇත්තටම මේ දැන් අපි කියමු සුඛ වේදනාවත් එක්ක සංප්‍රයුක්ත චෛතසික ටිකක් තියෙනවා. ඒ වගේම දැන් ඒක විප්‍රයුක්තභාවයක් තියෙනවා අනිත් ඒ කියන්නේ දුක සහගත සිතත් එක්කලා සංප්‍රයුක්ත චෛතසික ඒ කියන්නේ ඔක්කොම චිත්තුප්පාද විදියට අරගෙන ඉදිරි ණය ක්‍රමවල ඒක විස්තර කිරීමක් කරනවා. නමුත් මෙතනදී ඒක ගන්නෙ නැහැ ඇත්තටම මේ කියන්නේ වෙනම බෙදීමක් කරන හින්දා. ඒ කියන්නේ ඒ චෛතසික ටිකට වෙනම ඉන්න බෑ. ඒ චෛතසික ඉන්න ඕනේ තවත් සිත් සමග. ඒකින්ද ඒ ගැන අපි කතා කරන්නේ නැහැ. ඒක ඒ විප්‍රයුක්ත භාවයේ මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ එයත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන ටික සඳහන් කරනවා. රූප ධර්ම විප්‍රයුක්ත භාවය ප්‍රකාශ කරනවා. මේ ණය ක්‍රමයේ ඒ විදිහටයි යන්නේ. මම හිතන්නේ ගැටලුවක් ඇති වුණාද? එතකොට දැන් උපේක්ඛේන්ද්‍රය කිව්වොත් මහත්මිය පුළුවන් ද මහත්මියකට විස්තර කරන්න? අපි ඒ අර්ථ එක්කම කියන්න. උපේක්ඛේන්ද්‍රය මේක ටිකක් ගැඹුරු තැනක් අපි ගෙනල්ලා තිබ්බේ. ඔව් උපේක්ඛා ඉන්ද්‍රිය උපේක්ඛා වේදනාව එක්ක සංප්‍රයුක්ත වෙන සිත් කීයද චෛතසික කීයද කියලා කියවනවා. 55යි චෛතසික 46යි. ඔව් එතකොට ඒ සිත් 55 කඩා ගන්න කොච්චර විඥාන ධාතු තියෙනවද කියන එක මේක අමාරු තැනක්. ඒකයි මම කිව්වේ. උපේක්ෂා සහගත සිත් කියනකොට දෙපස් විඥාන එනවා. මනෝ ධාතුවත් එනවා. ඊට අමතරව මනෝ විඥාන ධාතුවත් එනවා. ඒ කාරණේ තේරුණාද? සෙන්නග මහත්මයා ඒ කාරණේ තේරුණාද? මේ උපේක්ඛේන්ද්‍රය කියන්නේ උපේක්ෂා සාගත සිත් ගැන දැන් අපි මේ කතා කරන්නේ. උපේක්ෂා සාගත සිත් කියනකොට අපි දන්නවා දෙපස් විඥානවල උපේක්ෂා සාගත සිතුත් තියෙනවා, උපේක්ෂා සාගත නොවන සිතුත් තියෙනවා. ඔව් සර් ඒක පැහැදිලි. දැන් චක්කු විඥාන ධාතුව උපේක්ෂා සාගතද? උපේක්ෂා සහගතයි විඥාන ධාතුම තියෙනවා නේද? තියෙනවා සක්‍රිය ධාතු. කාය විඥාන ධාතු දෙකේ නැහැ. කාය විඥාන ධාතුව මේකට එන්න බෑ. මොකද කාය විඥාන ධාතුව උපේක්ෂා සහගත නැහැ. ඔව් එතන ලේසි ක්‍රමය තමයි ඇත්තටම දැන් උපේක්ඛේන්ද්‍රයේ එන්නේ නැති ධාතු අඳුනගත්තා නේද සර්? කාය විඥාන ධාතුව එන්නේ නැහැ කියලා අඳුනගත්තා නම් ඒක ලේසි. එතකොට උපේක්ඛේන්ද්‍රය සංප්‍රයුක්ත වෙනවා මේ ෂඩ් විඥාන ධාතු සමග සංප්‍රයුක්ත වෙනවා. හරි. එතකොට මේ ඇතුළට බහින්න මේකේ සූක්ෂම ස්වභාවය දකින්න මේ නිකන් අපි දැන් පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ අපි කරපු ක්‍රමේ රළු විදිහට දකින්නේ. දැන් මේක අපි දකිනවා උපේක්ඛී ඉන්ද්‍රිය කියනකොට උපේක්ඛී ඉන්ද්‍රිය ස්වභාවය මොන සිත්වලද තියෙන්නේ කියන එක අපි දකිනවා. ලේසිම ක්‍රමේ ඔය දෙපස් විඥාන සිත් වලින් තමයි බොහෝම විඥාන ධාතු බෙදීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥාන ධාතු, සෝත, ගාන, ජීවා කියන එක උපේක්ෂා සාගතයි. ඒවේ තියෙන උපේක්ඛී ඉන්ද්‍රියමයි. ඒතර කාය විඥාන ධාතුවේ එක සැරයක් තියෙනවා සුඛීන්ද්‍රිය, කාය විඥාන ධාතුවේ අනික එකේ තියෙනවා දුක්ඛේන්ද්‍රිය. මේ දෙකක් දකින්න. ඒ සිත් දෙක ඉන්ද්‍රිය ධර්ම දෙකකින් ඉන්නේ. මනෝ ධාතුව මොකෙන්ද ඉන්නේ? මනෝ ධාතුව උපේක්ෂා සාගතයි. එතකොට මනෝ සම්පටිච්ඡේද ඒ දෙකම උපේක්ෂා සාගතයි. එතකොට දැන් බලන්න මනෝ ධාතුව කියන එක උපේක්ඛේන්ද්‍රයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ. එතකොට එතරම් පහක් ඇවිල්ලා ඊළඟට
මනෝ විඥාන ධාතු උපේක්ෂා සාගත සිත් නැද්ද? එනවා. අන්න ওই කාර්යය දැක්කහම පේනවා උපේක්ඛේන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් මොනවද කියලා තේරෙනවා. එතකොට මෙතන චෛතසික 46යි. චෛතසික 46 තුල වේදනා ස්කන්ධේ නැහැ. ඉතිරි සංඥා ඉතිරි චෛතසික වේදනා ස්කන්ධේ නැහැනේ. උපේක්ඛේන්ද්‍රිය කියන්නේ වේදනා ස්කන්ධය. එතකොට සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. ඔන්න තුන් ස්කන්ධයක් අපි වෙන් කරගත්තා. එක ආයතනයක් එක්කලා සංප්‍රයුක්තයි. මොකද මේ එක ආයතනය කියන්නේ? මන ආයතනය. මන ආයතනය. ඒකේ ගැටලුවක්ම නැහැ. එතකොට ඊළඟට කියනවා ෂඩ් විඥාන ධාතුන් සමග සංප්‍රයුක්තයි. මොකද මේ ෂඩ් විඥාන ධාතු? يعني කාය විඥාන ධාතු හැර ඉතිරි හත්. අන්න හරි. කාය විඥාන ධාතු දැන් අර අමිත මහත්මිය කිව්වේ අයින් කරන්න තියෙනක හොයාගත්තන් පස්සේ හරි ලේසි. ඒකට එක සම්බන්ධ. ඊට පස්සේ කියනවා එක ආයතනයක් හා සමග එක් ධාතුවක් සමග කිසි ධර්ම කෙනෙකුන් හා සංප්‍රයුක්තයි. මොකද්ද මේ? ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ පවතිනා වූ ඊ චෛතසික ධර්ම සියල්ල කියන්නේ අර 46නේ 46ත් එක්කලා සංප්‍රයුක්තයි. ඒ ස්වභාවය තේරුණාද? ඒක එතන උපේක්ඛේන්ද්‍රිය කියන්නේ අමාරු ස්ථානයක්. මේක තේරුම් ගත්තා නම් මේක තනි තනියම ලියන්න, මේ හැම එකටම ලියන්න නැතුව නම් කරගන්න අමාරුයි. එතකොට බලන්න මේ විපරීත වෙන්නේ එක් ස්කන්ධයක්. ඒක රූප ස්කන්ධේ. දස ආයතනේ දන්න ඕදාරික ආයතන 10. 11 ධාතුන් සමග කවුද 11 ධාතුන් සමග විපරීතයි. මේ 11 ධාතු හැදුනේ කොහොමද? ඖදාරික ධාතු 10යි කාය විඥාන ධාතුවයි. ඊළඟට කියනවා එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනෙකුන් සමග විපරීතයි. කවුද ඒ? ධම්මායතනයයි ධම්ම ධාතුවයි. ධම්මායතනේ ධම්ම ධාතුවේ තියෙන කිසි ධර්ම කෙනෙක් කවුද? සුකුම රූපයි. සුකුම රූප සහ නිර්වාණය. අන්න හරියට පැහැදිලි. මෙන්න මේ දෙක කරා නම් ඊටාම පැහැදිලි වෙනවා මුළු ධර්ම ස්වභාවයම. මේ දෙක මං හිතන්නේ තනි තනිව කරුණා කරලා සුඛේන්ද්‍රයයි දුක්ඛේන්ද්‍රයයි සෝමනසේන්ද්‍රයයි දෝමනසේන්ද්‍රයයි මේ දෙකයි උපේක්ඛේන්ද්‍රයයි කරන්න එක පිටුවකට කරන්න පුළුවන්. ඒ තැන්වලදී ඒ ධර්ම ස්වභාවය වෙන වෙනම උප්පල කරන්න මේකෙන් බොහෝ කරුණු මෙතනින් තේරෙනවා. වෙනත් මේ වගේ ස්ථානයක් තියෙනවද අමිත මහත්මිය? සමාවෙන සර් අපි මේකට සමාන තවත් පදයක් අරගෙන අපි කොමුද සර්? තව එකක් මොකක් හරි. සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධීන්ද්‍රිය කියන එක කාට හරි තේරුම් කරන්න පුළුවන්ද බලන්න. මේවා දකින්න සද්දේන්ද්‍රිය කියනකොට මේ ධර්ම ස්වභාවය මොකක්ද කියලා දකින්න. විරේන්ද්‍රිය කියනකොට ධර්ම ස්වභාවය මොකක්ද කියලා දකින්න. සතේන්ද්‍රිය කියනකොට මොනවද මේ සද්දේන්ද්‍රිය කියන්නේ? සද්දාචෛතසිකය. සද්දාචෛතසිකය සංස්කාර ස්කන්ධයට අයිති ධර්ම මේ. විරේන්ද්‍රිය කියන්නේ සංස්කාර ස්කන්ධයේ එක චෛතසිකයක්. සතේන්ද්‍රියත් එහෙමයි. සමාධීන්ද්‍රිය කියන්නේ මොකද්ද චෛතසික ධර්ම? ඒකාග්‍රතා චෛතසිකය. ඒකත් සංස්කාර ස්කන්ධය. පඤ්චේන්ද්‍රිය කියන්නේ ප්‍රඥා චෛතසිකය. අනඤ්ඤතඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියන්නේ පඤ්ඤා චෛතසිකය. ප්‍රඥා. අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය මේ ඔක්කොම චෛතසික ධර්ම. සංස්කාර ස්කන්ධයේ පවතිනා වූ ධර්ම. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෝහය. මෝහ චෛතසික. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වූ සංස්කාරයෝ. චේතනා චෛතසික. චේතනා 29 ගැන අපි කතා කරන්නේ. මේ චේතනා චෛතසිකය. දැන් මේ ටික ඔක්කොම එකක් වෙන වෙනම ගන්න. එකක් වෙනම ගත්තාම කොහොමද සිද්ධ වෙන්නේ? සද්දේන්ද්‍රිය. සද්දේන්ද්‍රිය කියන්නේ චෛතසික ධර්ම ස්වභාවයක්. සංස්කාර ස්කන්ධේ පවතින. එතකොට සද්දේන්ද්‍රිය සංප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද?
ස්කන්ධ තුනක් එක්ක සම්ප්‍රයුක්තයි. කවුද ස්කන්ධ තුන? වේදනා සංඥා විඥාන. වේදනා සංඥා විඥාන. මොකද සංස්කාර ස්කන්ධේ එකක් හින්දා අපි සංස්කාර ස්කන්ධයත් එක්කලා සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ නැහැ. ඒක පස්සේ කියනවා. එතකොට තුන් ස්කන්ධයක් සමග සම්ප්‍රයුක්තයි. ඇයි තුන් ස්කන්ධයක් කියලා ගත්තේ? සද්දීන්ද්‍රියක් තියෙන්නේ සංස්කාර ස්කන්ධය. එතකොට සද්දීන්ද්‍රිය වෙනම ගත්තත් සංස්කාර ස්කන්ධය. සංදීන්ද්‍රියයි අනිච්චයිසික ඔක්කොම ගත්තත් සංස්කාර ස්කන්ධය. ඒකින්ද මේක සංස්කාර ස්කන්ධයේ කොටසක් හින්දා සංස්කාර ස්කන්ධයත් එක්ක සම්ප්‍රයුක්තයි කියලා කිලින්ම කියන්නේ නැහැ. තුන් ස්කන්ධයන් සමග සම්ප්‍රයුක්තයි. ඒ කියන්නේ වේදනා සංඥා විඥාන කියන එක කරා. ඊළඟට කියනවා එක් ආයතනයක් සමග සම්ප්‍රයුක්තයි. කවුද එක් ආයතනය? මන ආයතනය. මන ආයතනය. එක් ධාතුවක් කාම සම්ප්‍රයුක්තයි. මොකද මේ එක් ධාතුව? මනෝ විඥාන ධාතු. ඇයි අනික් ධාතු මේකට එන්නේ නැත්තේ? සද්දීන්ද්‍රිය කියන එක නිතරම අර මනෝ විඥාන ධාතුවත් එක්කලාමයි සම්ප්‍රයුක්ත වෙන්නේ. නැත්තම් චක්කු විඥාන ධාතු, සෝත, ගාන, ජීවා, කාය, මනෝ ධාතුවත් එක්කලා සම්ප්‍රයුක්තයක් නැහැ. අන්න ඒක දකින්න. එතකොට එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග දැන් බලන්න එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනෙකුට සම්ප්‍රයුක්තයි. ඇයි එක් ස්කන්ධයක් කියලා මෙතන ඉබේ? සංස්කාර ස්කන්ධේ යම් කිසි දෙයක් එක්කලා සද්දීන්ද්‍රිය සම්ප්‍රයුක්තයි. අපි බලමු කාමාවචර කුසල් සිතේ සද්දාව දෙනවනේ. කාමාවචර කුසල් සිතේ සද්දාව දෙනවා නම් ඒ සද්දාවට සම්ප්‍රයුක්ත වෙන තියෙන අනික් සංස්කාර ස්කන්ධේ ධර්ම මොනවද? ඉතිරි චෛතසික ටික. අපි කියවනේ ප්‍රථම කුසල් සිතේ චෛතසික 34ක් වැඩ කරනවා. එතකොට සද්දීන්ද්‍රියත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්නේ ඉතිරි චෛතසික 33. අපි කියවනේ මහා කුසල් සිතේ චෛතසික 38ක් යෙදෙනවා කියලා අපි නිතරම කිව්වට ඒ අනියත යෝගීවත් අරගෙන නියත යෝගී නම් 34යි. ඒ 34න් එකක් තමයි සද්දීන්ද්‍රිය. සද්දාව. ඉතිරි චෛතසික 33 සමග සම්ප්‍රයුක්තයි. ඒ කියන්නේ එක් ස්කන්ධයක සංස්කාර ස්කන්ධයේ චෛතසික 33 සමග එක් ආයතනයක් ධම්ම ආයතනයේ තියෙන චෛතසික එතකොට මේ එක් ස්කන්ධයක් කියනකොට එක් ස්කන්ධයක සමාවෙන්න චෛතසික ගන්න අඩුයි නේද? නෑ දැන් මෙතන දැන් හැම වෙලෙම මේ සංස්කාර ස්කන්ධයට අයිති චෛතසික ආවහම අපිට අර අඳුර ගන්න පහසු දෙයක් තමයි හැම වෙලෙම මනෝවිඤ්ඤාණ ධාතුවත් එක්ක සම්ප්‍රයුක්ත වෙන හින්දා ඒක ඒ එකම රටාවට තමයි මේ මුළු ඩයග්‍රෑමයේ පුරාම අර මේ සංස්කාර ස්කන්ධයට අයිති චෛතසික එදලා තියෙන අවස්ථාවල එදලා තියෙන්නේ නේද සර්? ඒ කියන්නේ හැම වෙලෙම තුන් ස්කන්ධයක් සමග එක් ආයතනයක් සමග එක් ධාතුවක් සමග සම්ප්‍රයුක්ත වෙනවා. මේ ඒ විදිහට එකම රටාවට යනවා මේ සංස්කාර ස්කන්ධයට අයිති චෛතසික විතරක් එදලා තියෙන අවස්ථාවල. එතකොට ඒ වගේ වෙන කරන්න ඇත්තම පහසුයි. ඒ කියන්නේ අර පුරුදු වුණාම අනිත් අර භව වගේ කරන්න රූප භව වගේ ඒවා ටිකක් අමාරු ඒවා ටිකක් ඊපස්සේ කරන්න. අපි ඒකට යමු. ඒක තව මේක මම හිතන්නේ මේ ණය ක්‍රමයේ දවසක්වත් අඩු තව කරන්න වෙනවා. මේක නැත්තම් ටිකක් අමාරුයි. මෙතන මම මේ ප්‍රශ්නේ හුවේ මේ ස්කන්ධයක්. ඒ කියන්නේ සංස්කාර ස්කන්ධයේ චෛතසික කීයක්ද කියන එක යම් කිසි කෙනෙක් උත්තර දෙන්න පුළුවන්ද? එතන මේ චෛතසික 33යිනේ වැටෙන්නේ. ඒ කියන්නේ චෛතසික 38ක් තිබ්බට මේ එයින් අප්‍රමාණ්‍ය 2යි විරති 3යි අයින් කරපුවම 5ක් අයින් වෙනවා. එතකොට එන්නේ 33යි. 33ට එකක් කොහොමත් අනිවාර්යයෙන් මෙතන ඒ චෛතසික 5ක් අඩු වුණාට එතනින් එකක් එකතු වෙන්න ඕන. එතකොට 34යි. එතන එතන අයින් වෙන්න ඕන ආයේ සද්දා චෛතසිකය. එතකොට චෛතසික 33යි. තවත් දෙකක් අයින් වෙන්න ඕන කියලා පේන්නේ නැද්ද? සංස්කාර ස්කන්ධයේ චෛතසික කීයද? වේදනා සංඥා අයින් වෙලා දෙකක් අයින් වෙන්න ඕන. ඔව් වේදනා සංඥා සද්දා තුනම අයින් වෙන්න ඕන. එතකොට තව 21යි වෙන්නේ.
අන්න ඒ වගේ සියුම්ව දකින්න මේක තනින් කරනකොට පෙනෙයි ඒ සියුම් භාවය සංස්කාර ස්කන්ධයේ තියෙන තව චෛතසික එතනින් වේදනා සංඥා දෙක අයින් වෙනවා. ඒ දෙක තියෙන්නේ වෙන තැනක නිසා. ඊළඟට එක් ආයතනයක එක් ධාතුවක කියනකොට ආයසරයක් එක් ආයතනයක එක් ධාතුව කියනකොට ඒ චෛතසික සම්පූර්ණ ගානම ලියන්න වෙනවා. මෙන්න මේ මෙතන තියෙනවා ඒ සියුම්ව දකිනකොට ඒ දෙකේ වෙනස දකින්න. එක් ආයතනයක එක් ධාතුවක කියනකොට සංස්කාර ස්කන්ධයේ චෛතසික පමණක් නෙවෙයි වේදනා සංඥා දෙකත් ඒ දෙකට ගන්න ඕන. මේක තනියෙන් කරන්න මම අපි එක්සර්සයිස් එකක් විදිහට එහෙමනම් මෙන්න මේ තුන සුඛීන්ද්‍රිය දුක්ඛීන්ද්‍රිය සෝමනස්සින්ද්‍රිය දෝමනස්සින්ද්‍රිය එකයි උපේක්ඛීන්ද්‍රිය එකයි මෙන්න මේ සද්දීන්ද්‍රිය එකයි කරුණාවෙන් කරගෙන එන්න සද්දේන්ද්‍රිය හරි විරියේන්ද්‍රිය හරි සතිේන්ද්‍රිය හරි ඕනම එකක් කරගෙන එන්න. එතකොට අපිට ගැටලු ස්ථාන හොයාගන්න පුළුවන්. සෙන්නායක මහත්මයා පැහැදිලිද මේ කාරණේ? ඔබතුමාට අර මුල කොටස සම්බන්ධ වුණේ නැති නිසා අපැහැදිලිකමක් තියනවද? සර් අර දැන් කතා කරපු එක මට පොඩ්ඩක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ගැන සර් අර සංප්‍රයුක්ත වීම සර් කියවනේ ස්කන්ධ සංස්කාර ස්කන්ධයත් එක්ක ස්කන්ධ මේ චෛතසික 31යි කියලා. ඔව්. එතකොට සර් ආයතන වෙනකොට ධම්මායතන වෙනකොට ඒක චෛතසික 33ක් වෙනව නේද සර්? අන්න හරි 33ක් වෙනවා. හරි ඔබතුමා හරියටම හරි. 33ක් වේදනා සංඥා දෙකත් එතෙන්ට එකතු වෙන්න ඕන. ධාතු වලට 33ක් වෙනව නේද සර්? හරියටම හරි. අන්න ඔය වගේ සියුම්ම දකින්න ඇතුළත සියුම්ම දකිනකොට තමයි මේ ධාතු කතාවල නියම ස්වභාවය තේරෙන්නේ. මේක අපි අර රළු භවෙන් ගිහිල්ලා සියුම් භවෙන් දකින ක්‍රමේ තමයි මේ විභාග කරන්නේ. මේ ණය ක්‍රමය ගැන යම්කිසි අදහසක් ආවනම් ඒක ඇති අපි තවදුරටත් මේක කරනකොට තවදුරටත් තේරෙයි. අපි මේකට ගොඩාක් තියෙනවා මේ ණය ක්‍රමේ ධර්ම. ඒ ධර්ම සියල්ලම කරන්න බලමු. ඒක නිසා කරුණාවෙන් මෙන්න මේ තුන කරගෙන එන්න කටුසටහනකට විතර කරගෙන එන්න. එතකොට තේරෙයි ගැළපෙන තැන් කොහොමද කියලා අපිට හොයාගන්න. වෙනත් ප්‍රශ්නයක් තියෙනවද වෙනත් මහත්මයෙකුට? අපි මේ අවසන් කිරීමට ප්‍රථම සමාවෙන්න සර් මම සේනානායක සර් අපිට මේ කොටස තව දවසක් සාකච්ඡා කරොත් හොඳයි. මොකෝ මේ තව ධර්ම තව දවසක් කරනවා. තව දවසක් මේක කරනවා. මේක කරලා මේකේ අපි මේ අර මුල්ම ණය පළවෙනි ණය ක්‍රම කරා වගේම මේක තමයි මෙතනින් ඉදිරියට තියෙන ණය ක්‍රම වලට මූලික ධර්ම ස්වභාවය. එතනින් ඉදිරියට අපි යමු නැවත විග්‍රහ කරගෙන. අපි කරන්න උත්සාහ කරනවා සර්. එතකොට ගැටලු මතුවෙනවා සාමාන්‍යයෙන්. ඉතින් ඒක අපි ඒවා විසඳගමු සාකච්ඡා කරලා සර්. ඒක ගොඩක් හොඳයි. සර්ට ගොඩාක් පිං සර්. මහත්මයෙකුට ප්‍රශ්නයක් තියෙනවද? කරුණාකරලා කියන්න, කමක් නැහැ. අපිට තේරුම් ගන්න බලමු අපි මේක ඉදිරියට යනකොට කොහොමද අපි මේක කළ යුත්තේ කියන එක තේරෙයි. මේ ඉදිරියේදී තියෙනවා මම අවස්ථා දෙක තුනක් පෙන්නන්නම්. අධිමොක්ඛය සමග මේක ටිකක් මෙන්න මේක අධිමොක්ඛේන යේ ධම්මා මේක කියන්නේ අධිමෝක්ෂය කියන ධර්ම ස්වභාවය දන්නව නේද? මතක නේද? අධිමෝක්ෂය සමග අධිමෝක්ෂය කියන්නේ චෛතසික ධර්මයක්. මේ අධිමෝක්ෂය කියන චෛතසික ධර්මය සංප්‍රයෝග වෙන්නේ කාත් එක්කලාද සංප්‍රයෝග නොවෙන්නේ කාත් එක්කලාද කියලා හොඳට මතක තියෙන්න ඕන. මේ ප්‍රකීර්ණක චෛතසිකයක්. අධිමෝක්ෂය කියන්නේ ස්ථිර භාවය, කියන්නේ ඍජු භාවය, නැත්නම් ඉන්ද්‍රකීල ස්වභාවය. ඒ ස්වභාවයෙන් හිතින් අධිමෝක්ෂය නැත්නම් අධිමෝක්ෂය යෙදෙන්නේ
දෙපස් විඥාන සිත්වලයි විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ. අනිත් සිත්වල අදිමෝක්ෂයේ යෙදෙනවා. අන්න ඒක තමයි අත්‍තරම ධර්ම ස්වභාවය. අදිමෝක්ෂයේ යෙදෙන්නේ නැහැ දෙපස් විඥාන සිත්වල. ඒ සිත් දුර්වල සිත්. ඊට පස්සේ විචිකිච්ඡා සිතේ යෙදෙන්නේ නැහැ. මොකද විචිකිච්ඡා සිතේ අදිමෝක්ෂයට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තියෙන්නේ. නිතරම සැලෙන සැක කරන ස්වභාවය. එතකොට ඒ සිත් 11 අදිමෝක්ෂයේ යෙදෙන්නේ නැහැ. එතකොට අදිමෝක්ෂයේ යෙදෙන්නේ නැති වෙනකොට දැන් බලන්න එතකොට දෙපස් විඥාන වල යෙදෙන්නේ නැහැ. දෙපස් විඥාන වල යෙදෙන්නේ නැත්නම් විඥාන ධාතු පහක අදිමෝක්ෂයේ යෙදෙන්න බෑ. අන්න ඒ විදිහට ඇතුළත දකින්න ඕන. ඒ කියන්නේ චක්කු විඥාන ධාතුවත් එක්ක නෑ, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ජීව විඥාන ධාතු, කාය විඥාන ධාතු. යෙදෙන්නේ නැහැ. හැබැයි මනෝ ධාතුවත් එක්කලා යෙදෙනවා. සම්පටිච්ඡන සිතේ පංචද්වාරා වර්ජනේ යෙදෙනවා. ඒකට මනෝ ධාතුවත් එක්ක යෙදෙනවා. ඔන්න ඔය වගේ මේක තුල තියෙන ධර්ම ස්වභාවය දකිනකොට ඒක ඊටාම ප්‍රීතියක් ඇති වෙනවා. මේ අදිමෝක්ෂය කියන මේ ධර්ම ස්වභාවය එතකොට සිත් 78ක් එක්කලා සංප්‍රයෝග වෙනවා. සිත් 78 ආවේ 11ක් අයින් කරා. 11 කවුද? දෙපස් විඥාන 10යි විචිකිච්ඡා සිතයි. එතකොට සිත් 78ක් කුසලයි අකුසලයි අව්‍යාකෘතයි සියලුම ඒවත් එක්ක යෙදෙනවා. අර දෙපස් විඥාන ටිකයි විචිකිච්ඡා සිතයි හැර. එතකොට අදිමෝක්ෂයේ යෙදෙන සිත්වලදී චෛතසික ධර්ම කීයක් එක සංප්‍රයුක්ත වෙනවද? සංප්‍රයුක්ත වෙන්නේ නැත්තේ අදිමෝක්ෂය කියන චෛතසිකයත් එක්කලා සහ විචිකිච්ඡා සහිතයත් එක්කලා. එතකොට චෛතසික 50ක් එක්කලා සංප්‍රයෝග වීමේ හැකියාවක් තියෙනවා අදිමෝක්ෂයට. අන්න ඒ වගේ ඇතුළත ධර්ම දකින්න මේක ලියනකොට ඒක තේරෙයි. ඒක අපි ඊළඟ දවසේ කරන්න බලමු. මම මේකේ විශේෂ ස්ථාන පෙන්වන්න තමයි ඒක කරේ. ඊට පස්සේ මේ සුඛ වේදනාව හා සංප්‍රයුක්ත ධර්මය. බලන්න මේක කියනකොට සුඛ වේදනාව හා සංප්‍රයුක්ත ධර්මය කියනකොට සුඛ වේදනාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සුඛ වේදනාවත් එක්ක සංප්‍රයුක්ත ධර්ම. සුඛ වේදනාව පැත්තකින් තියලා. අන්න ඒ වගේ මේකේ කියවලා බලන්න ගැඹුරු ස්ථාන බොහෝම තියෙනවා. එහෙමනම් අද දවසට අපි නවත්තමු. කරුණාවෙන් මේ ටික බලා ගන්න. අර අපි කියපු කාරණා තුන කරගෙන ඉන්න. එතකොට මම හිතන්නේ ගැටලු ගාත් දැන් අපිට විසඳා ගන්න පුළුවන්. අපිට මේ ධර්මයේ පැහැදිලි කිරීමට අපිට උදව් කරපු අමිතා මහත්මියට අපි පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. ඒ වගේම අපේ මේ ධර්ම සභාවට පැමිණි ඔබ සියලු දෙනාම මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. සහභාගී වීම තුලින් අපි කුසල සම්භාරයක් ඇති කරගත්තා. ඒ කුසල සම්භාරය අපි සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. ඉදම්මේ ඥාතියං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතියං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතියං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආස්වක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛ පමුච්ඡතු. සාදු සාදු සාදු. සියලු දෙනාටම වහවා ධර්ම ඥානෙ ලැබේවා. අතිරුවන් සරණයි සියලු දෙනාටම. තිරුවන් සරණයි සර්. සරණයි.